නමෝ තස් භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සන්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සප්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු ඒසාරජ්‍ය විසරදස්ස සම්බ සප්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද හැමදෙනා සමගම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් මුල් කරගත්ත වැඩසටහනක් විදිහට තමයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මට හිතුණා මේ ධර්මානුශාසනාවට අද ප්‍රවේශයක් ගන්න මෙන්න මෙහෙම. ඒ තමයි බුද්ධ ශාසනයක් කියන්නේ රකින්න පුළුවන් එකක්ද නැත්නම් මේක රැකෙන එකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහයක් දරනවාද. මගේ තියෙන ශක්ති ප්‍රමාණය අනුව මම යම්කිසි උත්සාහයක් ඒකට දරනවා. මේ ශාසනය රකින්න ශාසනයක්ද මේ ශාසනය රැකින ශාසනයක්ද කියන එක චුට්ටක් තේරුම් ගන්නයි අද මහන්සි වෙන්නේ. අපේ වගේ බෞද්ධ රටවල් වල විශේෂයෙන්ම ඔය සමහර ක්‍රියාකාරකම් දැක්කහම සමහරු හැසිරෙන විදිහ සහ සමහරන්ගේ චර්යාවන් ඒ වගේම තමයි අපිට අද ඇහෙන සමහර ස්වාමින් වහන්සේලාගේ කතා විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල යන විවිධාකාර මේ ශාසනය රකින්න කියලා උන්වහන්සේලා කරන කියන සමහර දේවල් සම්බන්ධව විවිධ විවේචන සමාජය තුළ අද තියෙනවා. ඉතින් ශාසනය කොහොමද ඇත්තටම රැකෙන්නේ කියන එක තේරුම් ගන්න මහන්සි වෙනවා නම් අපිට ලොකු අර්ථයක් ගන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ඉඳලම ඒ තමයි අපි කිසිම කෙනෙක්ට මේ ශාසනය රකින්න බෑ කියන එක. මොකද ශාසනය පරිහානියටපත් වීම කියන එක ලෝකයේ තියෙන ධර්මතාවයක්. මේ ලෝකයේ තියෙන ස්වභාවය තමයි යමක් ආරම්භ වුණා නම් පැවතිලා විනාශ වෙලා යනවා. ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයත් ආරම්භ වෙලා මහා ශ්‍රාවක සංඝ පරම්පරාවක් ලෝකේ පහළ වෙලා ඒ ශ්‍රාවක සංඝ පරම්පරාවේ පරිණාමය එන්න දැන් පිරිහෙන පැත්තට යන කාලයක්. මේ කාලේ ගොඩක් ගිහියෝ හාමුදුරුවරුන්ට බණ කියනවා. ඒ වගේම තමයි ගොඩක් හාමුදුරුවරු ගිහියෝ කියන එක අහන් ඉන්නවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලාගේ යම් යම් ක්‍රියාකාරකම් දැකලා සමාජය තුළ තියෙන ඉතාම තීව්‍ර වූ වික්ෂිප්තතාවයක් ඒ වගේ මේක මොනවට පේනවා සමාජය තුළ තියෙන විශාල අර්බුදයක් ගැටුමක් මානසික අසහනයක් කියන එක. ඉතින් මේ සමස්ත අද අපි මේ දකින මේ 21 වෙනි සියවසේ අපි මේ ජීවත් වෙන 2021 වර්ෂයේ මේ අවසාන භාගයේ අපි ඉන්නේ සම්මත වර්ෂ වලින්. ඉතින් මේ කාලේ මේ තියෙන සන්දර්භය තුළ විවිධාකාර පිරිස් විවිධාකාර මත ගැටුම් ඔස්සේ ක්‍රියාත්මක වෙන කාලයක්. ඉතින් ඒ අතර විමුක්ති ඥාන දර්ශනීය පිණිස කැප වෙන යම් තාක් පිරිසක් ඇත්නම් ඒ පිරිස අරමුණු කරගෙන අදත් අපි බලාපොරොත්තු වෙනවා ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න. මේ ශාසනය කොහොමද රැකෙන්නේ කියන කාරණාව මුල් කරගෙන. ඔගොල්ලෝ දන්නවා ලංකාද්වීපේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන කාරණාව මුල් කරලා එදා දුටුගැමුණු මහරජුරෝ යුද භූමියට යනවා. ඒ යන වෙලාවේදී නන්දිමිත්‍ර යෝධයා ප්‍රමුඛ ඒ දසමහා යෝධයන් අතරින් යෝධයෝ 9 දෙනෙක් විතරයි හිටියේ. මේ කාලයේ අපේ ලංකාද්වීපයේ ආරණ්‍ය වාසීව ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරමින් හිටපු ස්වාමින් වහන්සේ නමක් හිටියා තේර පුත්තාභය හාමුදුරුවෝ. නන්දිමිත්‍ර යෝධයා ගිහිල්ලා තේර පුත්තාභය ස්වාමින් පාදයාණන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරලා පසඟ පිහිටුවා වන්දනා කරලා උන්වහන්සේට ආයාචනාවක් කරනවා ආරාධනාවක් කරනවා. ඔබ වහන්සේට ඇහැකිනම් අපිත් එක්ක මේ යුද්ධය කරන්නට එන්න, මේ පරසතුරු ආක්‍රමණයත් සමග කරන මේ යුද්ධය කරන්නට එන්න කියලා. ඒ අවස්ථාවේදී ඒ ස්වාමින් වහන්සේක එකපාර පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ටිකක් කල්පනා කරනවා. මේක හොඳට කල්පනා කරලා බලලා ඉවර වෙලා උන්වහන්සේ කියනවා හොඳයි මම එන්නම් කියලා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ පරිදිම යමෙක් චීවරය හැර දාන්නේ කොහොමද? ආන්ගේ විදිහට චීවරය අතෑරලා ගිහි බවට පත් වෙලා දුටුගැමුණු මහරජුරුවන්ගේ සේනාධි නායකත්වයේ මුල් කරගත්ත ඒ මහා සේනාවට එකතු වෙනවා. උන්වහන්සේ තේරපුත්තහබේ යෝධයා විදිහට මේ යුද්ධයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ රුහුණේ මාගම්පත්තුවෙන් ආරම්භ වෙච්ච දායේ ගමන අනුරාධපුර විජිතපුර දක්වා ගෙනල්ලා ඒ යුද්ධය ඉවර කරනවා. කියන්නේ පරසතුරු ආක්‍රමණයන්ට තිබිච්ච සියලුම අවස්ථාවන් ඒ කාලේ තිබිච්ච ඒ හැකියාවන් නැති කළා දාලා මුළු රටම එක්සේසත් කරලා ගාමිණී අබය මහරජුරුවාණන් වහන්සේ යටතේ මුළු ලංකාද්වීපයේම එක්සේසත් භාවයට පත් වෙනවා. ඉතින් මේ එක්සේසත් වෙලා යුද සැමුරුම නැත්තම් ඒ රට එක්සේසත් කිරීමෙන් පස්සේ එදා දුටුගැමුණු රජුරුව ඉදිරියට ආපු තේරපුත්තාභේ යෝධයා තමන් යුද්ධයට පාවිච්චි කරපු කඩුව රජුරුව ඉස්සරහා තියලා, ඒක රජුරුවන්ගේ පාමුල තියලා රජුරුව ඉස්සරහා දන ගහගෙන කියනවා රජතුමනි මම අවශ්‍ය මොහොතේදී අවශ්‍ය වෙලාවට ඇවිල්ලා, ඒ කියන්නේ මේ මගෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච කාර්යභාරය මම ඉෂ්ට කළා. නැවත මේ රටේ යුද්ධයක් ඇති වුණොත් මට කතා කරන්න එපා. හේතුව මම මේ ඊට වැඩිය ලොකු යුද්ධයක් තියෙනවා මට ඉවර කරන්න. මං ඒ යුද්ධය කරන්න යනවා කියලා උන්වහන්සේ නැවත ගිහිල්ලා පැවිදි වෙනවා. පින්වතුනි අතීතයේ ඉඳලම සම්මා සම්බුද්ධ ශාසනය මේ රටේ මේ පරයාප්ති ශාසනය අනාගතයට ආරක්ෂා කරගෙන ආවේ ගිහි පිරිස. පැවිදි පිරිස කොහෙවත් මන් දන්න තරමින් පැවිදි පිරිස පැවිදි කියන ගුණය තනින් කතා කළොත් පැවිදි පිරිස කියන පිරිස මේක රැකෙන තැනට කටයුතු කළා මිසක් මේක අමුතුවෙන් රකින්න කියලා දැඟලුවේ නෑ කොහෙවත්. එතකොට රැකෙනවා කියලා කියන්නේ මගේ පින්වතුනේ ශාසනය රැකෙනවා කියන තැනට යනවා කියලා කියන්නේ අර තේරපුත්තාභේ ස්වාමින් වහන්සේ අනුගමනය කරපු වැඩපිළිවෙල. එතකොට දැන් අපේ ලංකාව තුල මේ ලංකා භූමිය තුල මේක අනාගතයට ආරක්ෂා කරගන්න ඕනේ කියන අදහස මුල් කරගෙන බොහෝ දෙනෙක් මේක ආගමක් විදිහට රකින්න උත්සාහ කරනවා. ඒකට මම ඒගොල්ලන්ට වචනයක්වත් කියන්නේ නැහැ. මොකද මගේ ජීවිතේ මගේ සසර අත්දැකීම සහ මේ අත්බැවේ අත්දැකීම තුල මම හොඳටම දන්නවා බුද්ධ ආගම සම්බන්ධව සමහර තැන්වලදී රත් වෙච්ච ලේ මටත් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි බුදුදහමට කවුරු හරි කෙනෙහිලි කරනවා නම් ඒ කෙනෙහිලි කරන පාලකයාට පන්නලා දාන්න ඕනේ කියපු තැන් මගේ ජීවිතෙත් නැතුවා නොවේ. හැබැයි මම මගේ හිත ගිනි ගන්නකොට මගේ ඇතුළ ගිනි ගන්නකොට මං මේ ධර්මයේ ශාසනය රකින්න ඕනි කියන තැනින් මාව ගිනි ගන්නකොට මම බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ මාව ගිනි ගන්නවා මට මේ ගින්න නිවා ගන්න ඕනේ මට උදව් කරන්න කියලා. මම හැමදාම බුද්ධ වන්දනා කරලා ඉල්ලුවේ එකම දෙයයි. ඒ තමයි මට මේ අත්බැවේ මේ ශාසනය තුල මට නිවෙන්න ඕනේ. මට නිවෙන්න පාර පෙන්වන්න බුදුහාමුදුරුවනේ කියන එක. ආන්ගේ පාර බුදුහාමුදුරුවොත් එක්ක මගේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ආත්ම සංයාර්ථ සරණාගමණයෙන් පිළිසරණ කරගෙන තත්පරායනතා සරණාගමණයෙන් ප්‍රණිපාත සරණාගමණයෙන් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් කියන ආකාරයෙන්
බුදුහාමුදුරුව වෙනුවෙන් උන්වහන්සේ පෙන්වන මේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව උදෙසා දිවි දෙවනි කරලා කැප වෙනවා කියන තැනින් ඒ වගේම තමයි කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව පිණිසම භාග්‍යවතුන් වහන්සේ ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් ඒ කියන්නේ මගේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේව ගුරුතන්හි තබාගෙන ඒ වගේම තමයි තත්පරායනතා සරණාගමණයෙන් භාග්‍යවතුන් වහන්සේ දෙමාපිය තනතුරේ තබලා කෝටියක් මව්වරු කෝටියක් පියවරුන්ගේ ගුණයට සමාන කරන්න බෑ. ඒටත් වැඩි මගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණය කියන තැනින් භාග්‍යවතුන් වහන්සේව ගුරුතන්හි තබලා දෙමාපිය තනතුරේ තබලා ඒ වගේම තමයි ප්‍රණිපාත සරණාගමණයෙන් භාග්‍යවතුන් වහන්සේ හදවතේ මිත්‍රයා බවට පත් කරගනිමින්, කල්යාණ මිත්‍රයා බවට පත් කරගනිමින්, උන්වහන්සේ සමග සාකච්ඡා කරමින් මේ ධර්ම විනය අධ්‍යයනය කරමින් තෙරුවන් කෙරෙහි සද්ධාවම පෙරදරි කරගෙන මේ ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව මොකක්ද කියලා සොයමින් ආපු ගමනේදී ක්‍රමානුකූලව වැටහෙන්න ගත්තා මේක ඇත්තටම රකින්න බෑ මේ ශාසනය මේක රැකෙන එකක්. නමුත් මේ අර්ථය තේරෙන්නේ ලක්ෂයකට එක්කෙනෙක්ට විතර තමයි මේ අර්ථය තේරෙන්නේ. ඒකයි දැන් එදා 9 දෙනෙක් දුටුගැමුණු රජුරුවත් එක්ක නතර වෙනකොට එක්කෙනෙක් තීරණය කරනවා ආයි මේ සංසාරේ යුද්ධයක්වත් කරන්න එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ භෞතික යුද්ධයක්වත් කරන්න එන්නේ නැහැ මම මෙතනින්ම නිවිලා යනවා කියන එක. ඉතින් ඒ උදෙසා කැප වෙච්ච තේරපුත්තාභය පරම්පරාවත් ඒ වගේම තමයි එදා දුටුගැමුණු මහරජුරුව ඇතුළු ඒ ගිහි පිරිස මේ ශාසනය රකින්න මේ අනාගතයට ශාසනය දායාද කරනවා කියන තැනින් ගිහි පිරිස තමයි එදා ඇත්තටම ඒ කටයුතු කාරණාවන් සිද්ධ කරන්නට මුල් වුණේ. එතකොට ඒකට යතිවරයාණන් වහන්සේලා අවවාද ආදර්ශ ලබා දුන්නා මිසක් මම කොයිම තැනකවත් මේ ලංකාද්වීපයේ මේ මහා අපේ යුග පුරුෂ රතිවරයාණන් වහන්සේලා මඩිහේ පඤ්ඤාසීය නායක හාමුදුරුවෝ ඒ වගේම තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඒ වගේම තමයි ඔය පැලැනේ වජිර ඥානනායක හාමුදුරුවෝ ඒ වගේම තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මේ වගේ මේ යතිවර ගුණ යතිවර පරම්පරාවන් ගැන කියවනකොට මම කොහෙදවත් දැකලා නැහැ උන්වහන්සේලා ඒවා අර ශ්‍රමණ සාරූපයට ගැලපෙන්නේ නැති පරිදි මේ ශාසනානුලෝමික වැඩපිළිවෙල විනාශ කරගන්න නැතිව ශාසනය ඉදිරියට ගෙනෙන්න කරපු ඒ කැපවීම අපි දන්නවා. ඉතින් ඒ මහා යතිවර පරම්පරාව අදටත් අපි වන්දනා කරනවා. මේ ලංකාද්වීපයේ මහාන වෙන සෑම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ වගේ මේ ලෝකේ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය මුල් කරලා මේ ශාසනයේ චීවරය ඉල්ලගෙන පැවිදි වෙන හැම ස්වාමින් වහන්සේ අද පහන වෙන සාමණේර ස්වාමින් වහන්සේගෙ ඉඳලා තරුණ ස්වාමින් වහන්සේලාගෙ ඉඳලා මහලු ස්වාමින් වහන්සේලාගෙ ඉඳලා මේ චීවරය දරාගෙන ඉන්න හැම කෙනෙක්ටම අපි සම්මුති මහා සංඝරත්නය කියන තැනින් ගරු කරනවා. හැබැයි ඒ උත්තමය තුලින් අපි දකින්නේ සම්මුතිය නෙමෙයි අපි දකින්නේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා සංඝ පරපුර. මම අර හැමදාම කියනවා වගේ good people give you happiness. හොඳ මිනිස්සු අපිට සතුට ගෙනත් දෙනවා. bad people give you experience. නරක මිනිස්සු අපිට අත්දැකීම් ගෙනත් දෙනවා. the worst people give you lessons. වඩාත් නරක මිනිස්සු අපිට පාඩම් කියලා දෙනවා. the best people give you memories. වඩාත් හොඳ මිනිස්සු අපිට මතකයන් ඉතුරු කරනවා. never blame anyone in yourself. ජීවිතයේ තමන්ගේ මේ තමන් තුලින් කවදාවත් කිසිම පුද්ගලයෙක්ට චෝදනා කරන්න ගරහන්න යන්න එපා කියන අර්ථය මෙතන තියෙනවා. එතකොට බෝධිසත්ව ගුණයක් මුල් කරගෙන කෙනෙක් ඇත්තටම මේක ප්‍රගුණ කරනවා නම් good people give you happiness, bad people give you experience, the worst people give you lessons, the best people give you memories. Never blame anyone. කාටවත් චෝදනා කරන්න එපා. Never blame anyone in yourself. හොඳ මිනිස්සු අපිට සතුට ගෙනත් දෙනවා, නරක මිනිස්සු අපිට අත්දැකීම් කියලා දෙනවා, වඩාත් නරක මිනිස්සු අපිට පාඩම් කියලා දෙනවා, වඩාත් හොඳ මිනිස්සු අපිට මතකයන් ඉතුරු කරලා යනවා. කිසිම කෙනෙක්ට චෝදනා කරන්න එපා කියපු මේ අර්ථය. මෙන්න මේ අර්ථය මේ හැඟීම ඔබගේ හදවතට දැනෙනවා නම් මේ අර්ථය ඔබට දැනෙනවා නම් මේ ඉන්න කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක්වත් කිසිම ගිහියෙක්වත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ කෑ ගහන විවේචනය කරන එකිනෙකාට බැනාඩ ගහ ගන්න චෝදනා කරගන්න මේ කිසිම කෙනෙක්ව අපි විවේචනය කරන්න යන්න ඕනේ නැහැ. ඒ හැමෝගෙම පරිහානිය දකින්න අපිට පුළුවන් නම් ඒ කියන්නේ කෙලෙස් ප්‍රශ්නය තුල මොනතරම් ඒ ඇත්තෝ අසරණයිද ඒගොල්ලෝ පරාභවයට යන විදිහ අපේ මම මේ අද දවසේ එක දේශනාවක් ඇහුවා මට හම්බෙන් ඇවිල්ලා තිබ්බ පුංචි ක්ලිප් එකක් මම ඒක බැලුවා. ඒකේ අපේ වන්දනීය පූජනීය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ මේ කතාව මතක් කරනවා. උන්වහන්සේ කියනවා මේ
සිද්ධියත් එක්ක ගැටෙන්න යන්න එපා. ඒ සිද්ධිය තුලින් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. අපි හැමෝම කෙලෙස් ප්‍රශ්නය තුල ඉන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවේ උන්වහන්සේ මතක් කරනවා. ඉතින් අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ පුද්ගල විවේචනය කරන්න එපා, කෙලෙස් ප්‍රශ්නය බලන්න කියලා අපිටත් පුළුවන් හැම වෙලාවකදීම ධර්මානුශාසනාවලදී කියන්න හේතුණා. ඉතින් ඒ අර්ථය අද මේ වෙනකොට ඇත්තටම හොඳටම උලුප්පා ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. අපිට ලැබෙනවා මගේ පින්වතුනි මේ ශාසනය ගැන බලන්නට, ශාසනයේ තියෙන ගැඹුර දකින්නට අපි සූදානම්ද කියන අර්ථය. මේ ලෝකයේ කිසිම පුද්ගලයෙක්ව අපිට මතු පිටින් මැනලා අර ඉංග්‍රීසියේ ලස්සන කියමනක් තියෙනවා මෙන්න මෙහෙම don't judge books by its cover කියලා. පොතක මතුපිට කවරෙන් කවදාවත් මිනිස්සුන්ව මනින්න එපා කියන එක. පොතක මතුපිට කවරෙන් කවදාවත් පොත ගැන කතා කරන්න යන්න එපා. ඒ පොත ගැන කතා කරන්න යනවා නම් ඒ පොත ඇසුරු කරලා බලන්න. ඒ ඇසුරු කරනකොටත් ඒත් අපිට කතා කරන්න බෑ. මොකද ඒ පොතේ තියෙන්නේ මොකද්ද කියන එක හරියටම දන්නේ නැතුව. එතකොට මතුපිටින් මිනිස්සෙක් මනින්න පුළුවන් හැකියාව කිසිම කෙනෙක් අපි ගාව නැහැ. අපිට කිසි කෙනෙක්ට නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේට මතුපිටට එහා ගිහිල්ලා අත්‍යන්තයෙන්ම ඉදිරියට එන කෙනාව මනින්න පුළුවන් හැකියාව නැත්තම් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ආදී විමුක්තිය පිණිස අවශ්‍ය කරන ඉන්ද්‍රියන් කොච්චර වැඩිලා තියෙනවද? අසකනාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ගේ බර කොහොමද? ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද? එයාගේ වැරද්ද එයාට අඳුන ගන්න දෙන්න ඕනේ කමටහන මොකද්ද? ඒ ආදී වශයෙන් කෙනෙක්ව හරියටම ප්‍රමාණ කරලා එයාගේ ප්‍රශ්නය දකලා එයා නිවන් අවබෝධ කරගන්න විදිහ ඉඳලා හරියටම කියන්න පුළුවන් හැකියාව තමයි ලෞතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණක්ම උරුම වෙච්ච ඉන්ද්‍රිය පරියත්තේ ඥාන, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. මේක ෂඩ අසාධාරණ ඥානයක්. මේ ඥානය අපි කාටවත් නැති නිසා අද මේ ඔක්කොම ඉන්නේ අනාථ වෙච්ච නන්නත්තර වෙච්ච සත්‍යෝ ටිකක්. මේ නන්නත්තර වෙලා අනාථ වෙලා මගේ භාෂාවෙන් කිව්වොත් සසර විනාශ කරගෙන යන මේ සසර විනාශ වෙවි ඉන්න මේ මහා සත්‍යෝ ටිකට මේ සියලු සත්‍යයන්ට සසරින් එතර වෙන්නට තියෙන එකම පිළිසරණ භාග්‍යවතුන් වහන්සේ විතරයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ ඒ සංඝයාගේ ගුණය කතා කරන, ඒක රකින්න කතා කරන, ඒක රැකෙන තැනට ප්‍රතිපදාව දියුණු කරගන්න මහන්සි වෙන මේ දෙගොල්ලම මේ රටේ ඉන්නවා. ඒක අතීතේ ඉඳලා එහෙම තමයි. අදත් ඒක එහෙම තමයි. අදත් මේක රැකගන්න ඕනි කියන අර ලේ රත් වෙලා එන ස්වභාවය මගේ ජීවිතේ මං අත්විඳලා තියෙනවා. මං ඒක නිසායි බය නැතුව මේ කතාව කියන්නේ. ඉස්සර ඔය මිෂනාරි ආගම් ගැන කියනකොට විශේෂයෙන්ම ලෝක ඉතිහාසය අධ්‍යයනය කරනකොට, ලංකා ඉතිහාසය අධ්‍යයනය කරනකොට මේ රටට ආපු ආක්‍රමණ සංක්‍රමණ ගැන සමහරලාට කියවද්දි මගේ පිට කොන්ද මැද්දෙන් මහා සියුම් අර උණුසුම් වායු ධාරාවක් ගලාගෙන යනවා. මට දැනෙනවා කොන්ද කෙලින් වෙලා එනවා. මේ රට මගේ රට රැකගන්න ඕනේ කියන අර්ථය. මං ඉස්සර හැමදාම කියපු සින්දුවක් තිබ්බා සසර වසන තුරු නිවන් දකින්න තුරු පිංකෙත හෙල රන්දරනේ යලි උපදින්නට කියලා. දැන් මේ කවි මං පුංචි කාලේ මේ සින්දු කිව්වා. මං හරි ආදරේ මගේ මේ රටට. මට අනුරාධපුර පොළොන්නරුවට ගියාම අදට සමහර ලාවට දැන් නම් එහෙම නැහැ. ඉස්සර මට ඇඬෙනවා. මොකද මේ ශ්‍රී විභූතිය මේ රට මහා ශ්‍රේෂ්ඨ රටක් කියන එක. හැබැයි ඒ හැම තැනකම කෙලවර හොයාගෙන යනකොට මේ හැම අවස්ථාවකම අවසාන නිෂ්ඨාව මොකක්ද කියාගෙන හොයාගෙන යනකොට ටික ටික තේරෙන්න ගත්ත ඇත්තටම මේ සංසාර ප්‍රශ්නය, කෙලෙස් ප්‍රශ්නයම තමයි මෙතන තියෙන්නේ. මේක විසඳගන්න මහන්සි වෙනවා මිසක් මේ රට, ජාතිය, ආගම, කුලය, ධනය, බලය මේ එකක්වත් රකින්න පුළුවන් ඒවා නෙමෙයි කියන එක. මිනිහෙක්ගේ මනුස්සකම කියන එක රැකෙනවා නම්, මනුෂ්‍යත්වයේ කියන මනුෂ්‍ය ධර්මයේ කියන එක රැකෙනවා නම්, පවට ලැජ්ජා බය කියන දේව ධර්මයේ කියන ගුණේ රැකෙනවා නම්, මෛත්‍රිය, කරුණාව, දයාව, මුදිතාව කියන බ්‍රහ්ම ගුණ ධර්ම රැකෙනවා නම් අන්න එතන තියෙනවා සත්පුරුෂ පදනමක්. ඒ සත්පුරුෂ පදනම තුල ඉවසීම කියන කාරණාව මුල් කළා. විමසීම කියන ධර්මය, විමසීම කියන විචක්ෂණය, විමසීම, විශ්ලේෂණය, විමසීම කියන කාරණාව මුල් කරලා යමෙක් විපස්සනා ඥාන මුල් කරලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැනට වෙහෙසිලා ඒ අවබෝධය සාක්ෂාත් කරගන්නවාද? එහෙම පිරිස ආර්ය ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒ ආර්ය ප්‍රඥාවෙන් යුක්ත පිරිස තමයි ඇත්තටම සසරින් එතර වෙන ප්‍රතිපදාව තුල හික්මෙන පිරිස. මගේ පින්වතුනි මම වැඩ ඉන්නේ කොරතොට රාජමහා විහාරස්ථානයේ. අපිට මේ පැත්තට කියන්නේ හේවාගම් කෝරළේ කියලා. ඒ කාලේ හේවායෝ හිටපු ගම්, විශේෂයෙන්ම ඔය මුල්ලේරියා සටන කරන වෙලාවේදී සීතාවක රාජසිංහ රජුරවන්ට හේවායෝ සපයපු හේවායෝ හිටපු ගම් තමයි ඔය හේවාගම් කෝරළේ කියලා කියන ගම් ප්‍රදේශය. ඒ රාජමහා විහාරයේ පැවිදි වෙච්ච දවස් ඉඳලා මං ඒ රාජමහා විහාරස්ථයේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ යටතේ පැවිදි වුණේ. ඒ පැවිදි වෙච්ච දවසේ ඉඳලා මට දැනෙනවා මේ පන්සලත් එක්ක අතීත ගනුදෙනු තියෙන ස්වභාවය. මොකද
මගේ හිතට දන්නේ මමට දැනෙනවා ඒ පන්සලත් එක්ක සංසාරෙම ආපු ගමනක්. ඒ වගේම තමයි දැන් ඒ ගමන ඇති කියන එකත්. මොකද සසරෙත් මං ඕන තරම් මේ පැවිදි වතේ ඉඳලා ඇති. දැනුත් මේ පැවිද්දේ ඉන්නේ. හැබැයි දැන් මට මේ පැවිද්ද වරද්ද ගන්න බෑ. මෙතනින් එතර වෙලා යන්න ඕනේ කියන අදහස මගේ හදවතට දැනෙන්න ගන්නකොට මම රට ජාති ආගම රකින්නවා කියන තැනට තියෙන දෘෂ්ටි අයින් කරනවා. ඒක මගේ අතින් අයින් වෙනවා. මොකද ඒක රකින්න බෑ. ඒක රැකෙන තැනකට තියෙන්නේ. ඒක නෙමෙයි රැකෙන්නේ. නියම රැකෙන කාරණාව තමයි තමන්ගේ හිත කෙලෙස් ප්‍රශ්නෙන් මුදව ගන්න මහන්සි වෙන එක. නිදහස් වීම පිණිස කරන ප්‍රතිපදාව කරනවා. ඒ කියන්නේ තේරපුත්තාබේ ස්වාමින් වහන්සේ අනුගමනය කරපු වැඩපිළිවෙල. දැන් මේක ලේසි නෑ මගේ පින්වතුනි. මොකද මිනිස්සෙක් අපිට ගහන්න එනකොට කතාව පැත්තකින් තැබේවා මදුරුවෙක් ඇවිල්ලා අපේ ඇඟට වහනකොට අපි කොච්චර කුපිත වෙනවද? මදුරුවෙක් මෙහෙම වහනකොට අපිට තටස් ගාලා මෙහෙම අත එන්නේ. ඒ අත එන වේගෙන්ම ප්‍රාණඝාතයට අදාළ සමස්ත වැඩපිළිවෙලම එතන සකස් වෙලා ඉවරයි. එතකොට මිනිස්සෙක් අපිට ගහන්න එනකොට මිනිස්සෙක් අපිට හිංසා කරන්න එනකොට අපේ පැත්තෙන් එයාට හිංසා කරන්න එන අපේ ප්‍රතිවිරුද්ධ ඇක්ෂන් එක රියැක්ෂන් එක ගැන අපිට කවර කතාවද? ඒක නිසා දැන් ස්වභාවය තුළ මේ සියලුම සත්වයෝ මේ හැමෝම ඉන්නේ අස්මිමානය මුල් කරගත්ත කෙලෙස් ප්‍රශ්නයක් තුළ. මමය මාගේ වැඩපිළිවෙල රැකගන්න ඕනේ කියන තැනින් තමයි මේ හැම කෙනාම ක්‍රියාත්මක වෙන්නේ. මගේ ආගම, මගේ ජාතිය, මගේ රට, මගේ ධර්ක, මගේ මේක කියලා මම මගේ කියන මේ වැඩපිළිවෙල තමයි අපි හැමෝම දරාගෙන ඉන්නේ. එතකොට දැන් අතීතෙත් මේ ස්ථානවලම ඉපදිලා මේ ස්ථානවල සමහරලාට ඉඳලා හැබැයි එදත් සිවුරෙන් ගන්න තිබිච්ච ප්‍රයෝජනෙ අරගත්තේ නෑ කියන ගිල්ටි එක තාමත් මගේ හදවතේ තියෙනවා. ඒ කියන්නේ එදත් සිවුරට ඇවිල්ලා කරගන්න ඕනේ දේ මම කරගත්තේ නෑ නේද? අදත් පැවිදි වෙලා මං එක කරගත්තේ නැත්නම් මම මොනතරම් තුච්චේද්ද කියන මම මාත් එක්ක කතා කරගන්න ස්වභාවය තියෙනවා. ඒකට මම පින්වතුනි මේවා කියන්න මට ඇත්තටම මේ ලැජ්ජාවක් නෑ. මට ලැජ්ජාව දැන් තියෙන්නේ පව් කරන්න. පවට තියෙන ලැජ්ජා බය තියෙන්නේ නැත්තම් මගේ මේ ජීවිතයේ අත්දැකීමක් මම මේ කියන්නේ හේතුව තමයි මේ කතාව ඔබට කියන්නේ පරිස්සමෙන් යන්න කියන කාරණාව. සසරේ අපි මේක වරද්ද ගන්න තියෙන මේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව අපි වරද්දගෙනම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හැකියාව අඩුවක් නැතුව දැනුත් තියෙනවා. ඒක නිසා කොහොමත් ඉස්සරහට ප්‍රතිපදාව වරද්ද ගන්න පුළුවන් හැකියාව ඕනෑවටත් වැඩිය අපි ගාව තියෙනවා. ඒක නිසා මේක අඳුනගෙන මේ බුදුහාමුදුරුව පෙන්නපු ප්‍රතිපදාව උන්වහන්සේ පෙන්නපු මේ ශාසනානුලෝමික වැඩපිළිවෙල නිවෙන ප්‍රතිපදාව මොකක්ද කියන එක තෝරන්න නම් ඔබ මහන්සි වෙන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට ඔබවත් රැක ගන්න බෑ කියන එක. ඔබට ඔබවත් රැක ගන්න බැරි කොට කොහොමද බුදුහාමුදුරන්ගේ ශාසනය රකින්නේ කියන එක. මේක රකින්න එකක් නෙමෙයි මගේ පින්වතුනි. මේක රැකින ශාසනයක්. ශාසනය රැකෙනවා කියන තැනට එන්න මිනිසු ගාව තියෙනුනේ මනුෂ්‍ය ධර්ම. මේක සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, ಜಾති කුල මල ආගම් කියන්නේ සම්මතයේ පවතින සම්මතයේ පවතින යථාර්ථයක්. සම්මතයේ යථාර්ථයට ගිහිල්ලා පරමාර්ථයේ ආර්ය විනය කියන තැනට මහන්සි වෙනවා නම් ಜಾති කුල මල ආගම් වල ඉඳගෙන මේ මගුල කරන්න බෑ. ඒ ගොංකම් ටික ගැලවිලා යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේ හරි ලස්සනට ওই ගොංකම් ටික ගලවනවා. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව හොයාගෙන බලන්න පැහැදිලිව තියෙනවා ඒ කුල මල ගෝත්‍ර එකක්වත් අදාළ වෙන්නේ නැහැ කියන එක. විමුක්ති ඥානීය පිණිස කැප වෙනවා නම් යමෙක් ඒ කිසිම කෙනෙක්ට ඒක අදාළ වෙන්න බෑ. සාසනික වත්පිළිවෙත් පුරන්න යනවා නම් තමන්ගේ ජීවිතය අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙත් පුරන්න කියලා හරි ජීවත් වෙන්න මහන්සි වෙන්න කියලා එකක් නැහැ. ඒ කියන්නේ මගේ ජීවිතේ මට අතහැරෙන්න ඕනේ දැන්. මට මාව අතහැරෙන්න ඕනේ කියන තැනට. ඒ නුවණස හොයන්න ඕනේ. ඒ නුවණසට කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් ධර්මයේ පරිශ්‍රණය කරන්න පුළුවන් වට පරිසරයක් අපි හදා ගන්න ඕනේ. දැන් මේක වෙන්නේ නැති වෙනකොට මේ කාරණාව කරගන්න බැරි වෙනකොට අපිට වෙන ලොකුම හානිය තමයි අපි ප්‍රතිපදාව සම්පූර්ණ වරද්දලා අල්ලගෙන ඉවර වෙලා මහා අනර්ථයක් අපේ ආධ්‍යාත්මයට කරගන්න. ඉතින් මේක නොවෙන්න ශාසනය රකින්න කැමති කට්ටිය රැකපුවාවේ ඒකට මම වචනයක්වත් කියන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලන් කැමැත්තනේ. කාටවත් අපිට මොකුත් කියන්න බෑනේ මගේ පින්වතුනි. මොකද එක එක්කෙනාගේ කැමැත්තට යන්නේ. දැන් ඔය බුදුහාමුදුරන් කාලේ සමහර වෙලාවල බණ අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්නවා. ටිකක් වෙලා ඉන්නකොට බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මේ ළමයාගේ පොඩි වැඩක් තියෙනවා මං ගෙදර යන්න ඕනේ. මේ එහෙනම් අවසරයි බුදුහාමුදුරනේ කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා නැගිටලා යනවා යන්නේ. ඒතරොත් බුදුහාමුදුරුවෝ ඉතින් හා කියලා ඉන්නවා. බණ කියන්නේ නැහැ ඒ වෙලාවට. නෑ මං තව ටිකක් කියනවා පොඩ්ඩක් මේක අහගෙන ඉන්න කියලා බලෙන් කියන්නේ නැහැ. අර මනුස්සයා නැගිටලා යනවා. නැගිටලා යනකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද තව ටික වෙලාවක් මෙයා රැඳුණා නම් මෙයාට දර්ශන භූමිය තේරෙනවා. කරන්න දෙයක් නෑ ආනන්ද අවස්ථාව මගේ ඇරුණා කියලා කියනවා. ඒක තමයි අර තම තමන්ගේ කැමැත්ත. ඉතින් ඒක තම තමන් මේක තෝරගන්න කොච්චර කැමැත්තක් උමනාවකින් මහන්සි වෙනවද කියන එකමයි මෙතන වැදගත් වෙන්නේ.
එතකොට ඒ අර්ථයෙන් ඡන්ද රාගය දුරු වෙන්න, ඒ කියන්නේ පැවැත්ම කෙරෙහි තියෙන කැමැත්ත දුරු වෙන්න ඡන්ද irdipaadaya දියුණු වෙන්නට ඕනේ. ඒ වගේම තමයි පැවැත්ම රැක ගන්නවා කියන තැනින් ඡන්දා දෝසා බයා මෝහා කියන ඡන්දය, ඒ කියන්නේ පැවැත්ම රැක ගැනීමේ කැමැත්ත තියෙන තාක්කල් ඒකට අදාළව බය යෙදෙනවම තමයි. පැවැත්මට අදාළ බය එනවා. මොකද මේක රැකලා ගන්න බැරි වෙයිද කියන එක. දැන් බුද්ධ ශාසනය හරි රැක ගන්න බැරි වෙයිද කියන බය එනකොට පිච්චෙනවා. ඒවා එනවා. ඡන්දා දෝසා බයා මෝහා. ඒ කෙලෙස් ප්‍රශ්නේ එන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අවසාන ධාතු පරිනිර්වාණය වෙනකන් කාටවත් විනාශ කරන්න බෑ මගේ පිංගුතුනි. මම හැමදාම මේ කතාව කියනවා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ ධාතු අන්තර්දානය වෙනකන් මොකෙක්ටවත් අත තියන්න බෑ මේ ශාසනයට. මේ ශාසනය රැකෙන්න තියෙන විදිහට. හැබැයි මේක ඕනේ අනවශ්‍ය දේවල් දාලා මේක රකින්න කියලා නැටුවොත් එහෙම වෙන වැඩේ තමයි ඒ රකින්න කියලා දඟලන වැඩපිළිවෙල ඇතුලේ අන්න අර අනාගත බය සූත්‍රවල කියලා තියෙන ටික අද ඔක්කොම වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනයට මම නැවත එකඟ වෙනවා. ඒ තමයි අනාගත බය සූත්‍රවල කියලා තියෙන හැම දෙයක්ම අද මේ සමාජය තුල සිද්ධ වෙනවා. අනාගතයේ ශාසනය විනාශ වෙන්නේ කොහොමද කියන එක හරි ලස්සනට ඒ සූත්‍ර ධර්මයන් වල විග්‍රහ කරලා තිනවා. දැන් මේ සමාජයේ දිහා මම එක්ක පුද්ගලයෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. මම මේ සමස්තය දිහා බලාගෙන කතා කරන්නේ. මේ සමස්තය දිහා බලාගෙන බලනකොට පේනවා මගේ බුදුහාමුදුරුවෝ කියපු දෙයම නේද අද වෙන්නේ. එහෙනම් අප්‍රමාදීවම මේක ඉවර කරගන්න ඕනේ. මොකද තව අවුරුදු 10කින් 15කින් අපිට හම්බෙන බෞද්ධ සමාජය කියන්නේ මේටත් වැඩිය මහා ම්ලේච්ඡ ගෝත්‍රික මහා තුච්ඡ තැනක තියෙන සමාජයක්. එතෙන්ට යනවා මේ බෞද්ධයි කියාගන්න මේ නාමික සමාජය. හැබැයි පිට රටවල් වලින් සහ විශේෂයෙන්ම යුරෝපා රටවල්, ඇමරිකාව ඒ වගේ රටවල් වලින් මේ මිනිස්සු දැන් ඒ රටවල් වල විමුක්තිකාමී පිරිස ඇවිල්ලා මෙහි පැවිදි වෙනවා. මෙහි පැවිදි වෙනවා විතරක් නෙමෙයි මග වඩා ගන්න මහන්සි වෙනවා. දැන් පිට රටවල් වලින් විවිධාකාර තැන් වලින් පිරිස ඇවිල්ලා මේ බුද්ධ ධර්මයේ වටිනාකම හරය තේරුම් අරගන්න මහන්සි වෙනකොට මේකේ ඉන්නේ උන්ට මොකද ඇවිලා තියෙන්නේ? උන් ටික පිරිහෙනවා. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. මේක නවත්තන්න බෑ. මම හැමදාම කියනවා කොසල් රජුරන්ගේ හීනදාසය ගැන විග්‍රහ කරපු දේශනාවේදී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනාගත බය සූත්‍ර ධර්මයන් ගැන කතා කරපු හැම වෙලාවකදීම වෙන්න පුළුවන්. මහා සුපින ජාතකයේ ඉඳලා මේ හැම කතාවක්ම කියනකොට මම දේශනාවේ මට දැනෙච්ච තැනක් මේක. මේ ශාසනය රකින්න බෑ මගේ පින්වතුනි. මේක රැකෙන්න ඕනේ. මේක රැකෙන්න අපි අවංකව අපේ පැත්තෙන් සත්‍ය මොකද්ද, විමුක්තිය මොකද්ද, ඊතර වීම මොකක්ද කියන තැනට වෙහෙසෙනවා මිසක් ඒ උදෙසා ගුණ පුරමින් ඒ උදෙසාම මේ වැඩපිළිවෙල දියුණු කරගෙන යනවා මිසක් සත්‍ය අවබෝධය පිණිසම කළ යුතු මනුෂ්‍ය ගුණය, සත්පුරුෂ ධර්මයේ දියුණු කරගෙන ආර්ය විනය පිණිස වෙහෙසෙනවා මිසක් මේක අනෙක් කෙනා ධර්මයේ විකෘති කරනවා, විකෘති මත අපි ප්‍රතිභානනය කරන්න ඕනේ, මේක ආරක්ෂා කරගන්න ඕනේ කියලා හරි කවුරු හරි කෑ ගහනවා නම්, කාට හරි එහෙම එකක් දැනෙනවා නම් ඒක එයාගේ කැමැත්ත. අපිට කාටවත් ඒකට එපා කියන්න මේවා කරන්න බෑ. මොකද ඒක ඒ කෙනාලට දැනෙන විදිහනේ. අපි වුණත් ඒ අර්ථයෙන් ඕන කෙනෙක්ට විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒක කාටවත් අපි එපා කියන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගත යුතුයි මගේ පින්වතුනි, මේ ශාසනය තුල කාටවත් මගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරන්න බෑ. ඒ නිර්මල සද්ධර්මය, ඒ නිර්මල සද්ධර්මය අදටත් අඩුවක් නැතුව ඒ සද්ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙන පිරිසට අවශ්‍ය කරන පරිසරය තියෙනවා. ඒ පරිසරය එදා අතීතයේ ඉඳලා මේ දක්වා ආරක්ෂා වෙලා ආවේ සංඝ පරම්පරාවන් සහ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ලංකාද්වීපය තුල පැමිණිච්ච ඒ බොදුණු පිරිස වටේ. ඒ නිසා තමයි මම හැමදාම කියන්නේ ඒ පිරිසට කාටවත් ගරහන්න යන්න එපා. ඒගොල්ලොත් එක්ක ගැටෙන්න යන්න එපා. ඒ පිරිස් තම තමන්ට පුළුවන් විදිහට තමන් මේක රකින්නවා කියන දෘෂ්ටියෙන් ඇවිල්ලා කවදා හරි දවසක තේරුම් ගන්නවා අපිට මේක රකින්න බෑ, මේක රැකෙන ශාසනයක් ඒ අවබෝධයට දැන්පත් වෙන්න ඕනි කියලා. ඉතින් එහෙමයි කවුරු හරි කෙනෙක් ඒ අවබෝධයටපත් වෙලා මෙතනින් එතර වෙලා යන්නේ. හරියට තේරපුත්තාභය හාමුදුරුවෝ වගේ. උන්වහන්සේ දා අර වැඩේ කරලා අර යුද්ධය ඉවර කරලා ඉවර වෙලා අර දුටුගැමුණු රජුරෝ ගාවට ගිහිල්ලා කියනවා ආයෙ යුද්ධයක් ආවොත් මට කතා කරන්න එපා, ආවත් කතා කරන්න එපා, මට ඊට වැඩිය තියෙනවා ලොකු යුද්ධයක් ඉවර කරන්න. මට ආයෙ යුද්ධයක් කරන්නවත් ඉපදෙන්න අවශ්‍ය නැහැ කියන එක. එතකොට මතු ඉපදීම බලාපොරොත්තු නොවන යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාම, ඒ කියන්නේ අවංකව විමුක්ති මාර්ගය හොයන පිරිසක් ඉන්නවා නම් මේ සමාජයේ වෙන කිසිම සිද්ධියක් දිහා පෞද්ගලිකව ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ හැම තැනකම කෙලෙස් ප්‍රශ්නය වැඩ කරන විදිහ බලන්න. එහෙම බලමින් ඒ විදිහට විමසමින් තමන් තුලින් පිරිසිදු වෙන ප්‍රතිපදාව මොකක්ද කියන එක තෝරගන්න, විමස ගන්න අපි මහන්සි වෙමු. මෙන්න මේ ගමන එනකොට පැහැදිලිවම ඇත්තටම අපේ ගාව තියෙන්න ඕනේ ගුණය සහ නැණය සම්බන්ධව. මම හැමදාම කියනවා කරුණා ශාසනය, ප්‍රඥා ශාසනය.
මේ ගුණ ශාසනය, නැන ශාසනය, කරුණා ශාසනය, ප්‍රඥා ශාසනය කියන මේ ශාසනානුලෝමික භ්‍රමචර්යාව විවරණය කර ගැනීම පිණිස අවශ්‍ය වෙන අර්ථයක් මතුවෙන විදිහට තමයි අද දවසේදී දේශනාව තියෙන්නේ. කොපමණ දැරුම් තේරුම් ඇති වුණත්, කොපමණ උගත් වුවත්, ප්‍රඥාවන්ත වුවත්, ලෝකයාගේ ප්‍රශංසාවට ලක් වුවත්, තමන්ට මුල අමතක වුණොත්, තමන් ඉන්න තත්ත්වයට පැමිණීමට කෙනෙකු උදව් කළොත්, ඒ සියල්ල අමතක කරොත්, කෙලෙහි ගුණ නොදන්නා කම නිසා මේ භවයේදීම ඒට කර්ම විපාක ලැබෙනවාද නැද්ද යන්න පහදා දෙන්න කියලා කියනවා. පින්වතුනි මෙහෙමයි. අපි සංසාරේ පුරාවට මේ අත්බැවේ විතරක් නෙමෙයි සංසාරේ පුරාවටම අපි ගාව තිබිච්ච නැති ප්‍රධානම ගුණයක් තමයි කෙලෙහි ගුණ දැක්වීම කියන ගුණය. මොකද බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියනවා දුර්ලභ පාතුභාව ආදී සූත්‍රවල ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වීම දුර්ලභයි. ඒ වගේම තමයි සද්ධර්මය මනාසේ විවරණය කරන ධම්මකතික භික්ෂූන් වහන්සේලා. ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ සංඝ පරම්පරාවෙන් එන ඒ මහා සංඝ පිළිවෙත මුල් කරගත්ත සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මය, සිව්වරිසස් ඥාන දර්ශනය මේ ඊතර වෙන අනුපූර්ව ප්‍රතිපදාව හරියටම විග්‍රහ කරලා දෙන්න පුළුවන් යතිවරයාණන් වහන්සේලා ලෝකේ පහළ වීම දුර්ලභයි කියලා කියනවා. ඒක ඊටාම දුර්ලභ කාරණාවක්. ඒකට වචනේ තමයි ධම්මකතික භික්ෂූන් වහන්සේලා. දැන් අද ඉන්න කාටවත් ධම්මකතික වෙන්න බෑ. මම දන්න තරමින් මොකද මේ ඒ ධම්මකතික කියන පදවිය දෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. භාග්‍යවතුන් වහන්සේ නමක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත ඥානය අනුව දැකලා ආසානුසය ඥානය, මහා කරුණා සමාපatti ඥාන ආදී මේ සියලු ඥානයන් මුල් කරලා කෙනෙක් හරියටම අරමුණු කරලා මෙයා ධම්මකතිකද නැද්ද කියන එක කියන්න පුළුවන්. මට මතක හැටියට භාග්‍යවතුන් වහන්සේගේ කාලේ 12 නමක් විතර වගේ තමයි ඔය ධම්මකතිකත්වයට ඔය කොට්ටිත හාමුදුරුවෝ, කච්චායන හාමුදුරුවෝ, ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ වගේ මේ බොහෝම ස්වල්ප ප්‍රමාණයක් තමයි ස්වාමින් වහන්සේලා ඉඳලා මේ ධම්මකතික භික්ෂුන් වහන්සේලා. සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ උදාන ඉතිවුත්ත වේදල්ල ජාතක අද්භූත ආදී කියන මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය, මේ මහා නවාංග ශාස්ත්‍රීය ශාසනයේ අඩුවක් නැතුව මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයම එකට කැටි කරලා සාකච්ඡා කරන්න පුළුවන් මහා හැකියාවක්, මහා අනුශාසනා ප්‍රාතිහාරයක් පාණ්ඩ පුළුවන් උත්තමයාණන් වහන්සේලා තමයි ධම්මකතික භික්ෂූන් වහන්සේලා. එහෙම පිරිස බොහොම අතලොස්සයි. එතකොට ඒ අතරින් ඔය මම ඉස්සෙල්ලා නම් සඳහන් කරපු මහා උත්තම රහතන් වහන්සේලා විශේෂයි. එතකොට දැන් එහෙම උත්තමයෝ ලෝකේ පහළ වීම දුර්ලභයි කියලා කියනවා. කියන්නේ ඒ විදිහට ධර්මයේ විනය විග්‍රහ කරලා දෙන්න පුළුවන් ධම්මකතික දේශකයාණන් වහන්සේලා ලෝකේ පහළ වීම දුර්ලභයි කියලා කියනවා. ඊළඟට මගේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ කෘතෝපහාර දක්වන්නෝ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මේ ගුණය අවංකව වැඩෙන පිරිස දුර්ලභයි කියන එක. ඔය රේරුකාණ නායක හඳුනාගේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ පොත කියවුව ගත්තා නම් ගොඩක් ඔය අර්ථය අල්ලගන්න පුළුවන්. දැන් ඔය කරුණාව වේශයෙන් අපිට බොහෝ වෙලාට එන්නේ කරුණාව නෙමෙයි. කරුණාව කියන වංචකය. මෛත්‍රිය වේශයෙන් එන්නේ මෛත්‍රිය වගේ රාගය එන්නේ. ඒ වගේම තමයි මුදිතාව වේශයෙන් එන්නේ මුදිතාව වේශයෙන් එන ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අර වංචකයන්ට අහු වෙන එක. ඒ කියන්නේ කෙලෙස් වංචකයේ තියෙන භයානකකම හඳුනා ගන්නට අපි දක්ෂයෙක් නොවන තාක්කල් මේ කළගුණ දක්වනවා කියන ගුණය දියුණු කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් කළගුණ දැක්වීම කියන ගුණය දියුණු වෙන්නට කළගුණ කෘතෝගුණ දක්වනවා කියන තැනට එනකොට මම එකම අර්ථයකට ගේන්නම්. අපි අපේ අම්මලා තාත්තලාට කළගුණ දක්වන්න નિરાයාසයෙන් පෙළඹෙනවා. මොකද අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කළ දෙන කැපකිරීම වෙනුවෙන්. ඒ වගේම තමයි අපිට උගන්වපු ගුරුවරුන්ට අපි කළගුණ දක්වනවා. දැන් අද සමාජයේ මොනමෝ තරාතිරමක ඉන්න ඕන කෙනෙක් තමන්ට ඇත්තටම මනුස්සකමක් කියන එකක් ගෑවිලා හරි තියෙනවා නම් තමන්ට උගන්වපු ගුරු බවතුන්ට ගුරු ගෞරවය දක්වන්නට ඕනේ. ඒ වගේම තමයි සමාජයේ වැඩිහිටි පිරිස් වලට අපි කියනවා වැඩිහිටියන්ට ගෞරව කිරීම කියන කාරණාව. ගුණයෙන් වැඩෙන්න ඕනේ, තපසින් වැඩෙන්න ඕනේ, වෘද්ධියෙන් ගුණ වෘද්ධ, තප වෘද්ධ, සීල වෘද්ධ, ප්‍රඥා වෘද්ධ, වයෝ වෘද්ධ. වයසින් වැඩි පිරිසට ඒ පිරිසට ගරු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. වයෝ වෘද්ධ පිරිසට. එතකොට මේ ගරු ගුණයදීම කළගුණ දැක්වීම ආදී වශයෙන් මේ විවිධාකාර කතා විදිහට විග්‍රහ කරන මේ අර්ථය තුළ හදවතින් කෙලෙහි ගුණ දක්වනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක හරි ලස්සන හැඟීමක්. මේක හරි අවබෝධයෙන් වෙන්න ඕනේ වැඩක්. දැන් බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නනවා ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වීම දුර්ලභයි. බුදුවරු පහළ වීම දුර්ලභයි. ධර්මය විනය මනාසේ විවරණය කරන ධම්මකතික භික්ෂුන් වහන්සේලා දේශකයන් වහන්සේලා පහළ වීම දුර්ලභයි. ඒ වගේම තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. දැන් බලන්න
හදවතින්ම කෙලෙහි ගුණ දක්වන්න පුළුවන් පිණිස ලෝකේ දුර්ලභයි කියලා කියනවනේ. ඔන්න ඔය ඇත්තටම කෙලෙහි ගුණය කියන ගුණය දියුණු කරන පිරිසට තමයි ඇත්තටම සත්‍ය අවබෝධයට එන්න පුළුවන්. මේකට බුදුහාමුදුරුවෝ අවවාදයට එහා ගියපු ආදර්ශයක් අපිට දෙනවා. ඒ තමයි දැන් ලෝතුරු බුද්ධත්වයට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ මොකටද අර අජීවී ගහක් දිහා බලාගෙන ඉන්නේ? අර අජීවී ගහක් දිහා බලාගෙන ඉන්නේ යනිමිස ලෝචන පූජාව. ඕගොල්ලෝ අපි අහලා තියෙන්නේ. මොන කෙහෙල් මලකටද අර අජීවී ගහක් දිහා බලාගෙන ඉන්නේ? දැන් මේක බැලුව බැලමටත් මේ අර්ථය තේරෙන්නේ නැති මිනිස්සෙක් නම් ඒක අර අවස්ථාවකට බුදුහාමුදුරුවෝ දිහා නක්කලෙට hina වෙන්න පුළුවන්. බුදුහාමුදුරන් නිකන් වැරදිලා වගේ. දැන් එතන හැංගීම මොකද්ද? උන්වහන්සේ කරපු අනිමිස ලෝචන පූජාව මොකද්ද? මගේ පින්වතුනි මට දැනෙන දේ මම කියන්නම් එතන. මට මගේ හදවතට දැනෙන දේ අනිමිස ලෝචන පූජාව. දවස් 7ක් අර බෝගහ දිහා බලාගෙන ඉන්න ඕනේ. මට දැනෙන්නේ උන්වහන්සේට මේ සංසාර චක්‍රේ බලන්න බැරි තැනක් නැහැනේ මගේ පින්වතුනි. අනන්ත අපරිමාණ භවය අනන්ත අපරිමාණ භව චක්‍රයේ කෙලවර දක්වා එලවරක් දක්වා ඒ කියන්නේ කෙලවරක් නැති මේ සංසාරයේ කෙලවරක් නැතුවම අත්දකින්න පුළුවන් හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. එතකොට අතීත සසර බලන්න පුළුවන් උන්වහන්සේට. මට දැනෙන්නේ උන්වහන්සේ සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයකට පෙර කියන්නේ අපි දන්න දීපංකර බුදුහාමුදුරුවන්ටත් පෙර පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ පළවෙනියටම බුද්ධ බීජය ඒ කියන්නේ තමන් බුද්ධත්වයට පත් වෙනවා කියන අදහස ගත්ත අත්බැව අපි හැමෝම අහලා තිනවා. ගොඩක් දෙනෙක් අහලා තිනවා. තමාට අහලා නැතුවත් ඇති. ඔය මාතුපෝසක ජාතක කතාවට පෙර අත්බැවක් තියෙනවා. ඉති කුමාරී කියලා අත්බැවක්. කාන්තා අත්බැවක ඉන්නේ. අපේ පත්තිනි මෑණියෝ වගේ. ඕන් ඔය ඉති කුමාරී කියන අත්බැවේදී තමයි උන්වහන්සේ තමන්ගේ ඒ අත්බැවේ තමන්ට එක කුසෝපන් තමන්ගේ සහෝදරයා ඒ අත්බැවේ තමන්ගේ සහෝදරයෙක් මං හිතන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ඥාති සහෝදරයෙක් විය හැකි. ඒ ඥාති සහෝදරයෙක් හෝ එක කුසෝපන් සහෝදරයෙක් කොහොම හරි සහෝදරයෙක් කියන එක තමයි මට මතක. ඒ පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ තමන්ගේ සහෝදරයන් වහන්සේ නමක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන මේ කුමාරිකාව අදහසක් ගන්නවා මමත් මගේ අයියා වගේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ අදහස ගත්තට පස්සේ ඒ අත්බැවේ ස්ත්‍රී අත්බැවක ඉන්නේ බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරන පුරුෂ අත්බැවකට එන්න ඕනේ. ඒ අත්බැවේ ඉඳලා ඒ පුරුෂ අත්බැවකට පැමිණෙන්නත් එතනින් එහාට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්නත් එන ගමනක තමයි සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට එන්නේ. එතකොට දැන් මේ එදායේ අදහස ගත දවස් ඉඳලා උන්වහන්සේ ආපු ගමනේදී උන්වහන්සේට මේකට උදව් කරපු පිරිස ඉන්නවනේ. දැන් ඒකේ ඔය කතාව මම පොඩ්ඩක් කියන්නම්. මම අහලා තියෙන කතාව. මම ওই බණ කතාව තමයි. මොකද මම ගොඩක් වෙලාවට මම හරි බණ කතා ගොඩක් අහනවා. ඒ අහන කතාව වලින් ඇහිච්ච ලස්සන කතාවක් මේක. ඒ කතාව හරිම අර්ථවත්. එතන ලොකු අර්ථයක් අපිට ගන්න තියෙනවා. ඒ තමයි අර ඉති කුමාරී වෙලා ඉන්න අත්බැවේ උන්වහන්සේ ගිහිගේ අතෑරලා යනකොට තොටියෙක් හම්බ වෙනවා. මේ තොටියාට බිරිඳ විදිහට අර තොටියා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. දැන් තොටියා වෙනුවෙන් දාස භාර්යාවක් විදිහට ඒ වගේම තමයි සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන භාර්යාවක් විදිහට මේ ලස්සන සිටු කුමාරිකාව අර තොටියා වෙනුවෙන් තමන්ගේ කැපකිරීම උපරිම කරගෙන ඉන්නවා. ඔහොම කරගෙන ඉන්නකොට තොටියා කාලයක් යනකොට තොටියට දැනෙන්න ගන්නවා දෙව්දුවක් වගේ කුමාරිකාවක් ඇවිල්ලා මගේ මුළු ජීවිතේ මං වෙනුවෙන් කැප වෙමින් ඉන්නවා. හනේ මට මේ මිනිස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහෙනේ. මං වගේ දුප්පත් මිනිස්සෙක් කාලකන්ණි මිනිස්සෙක් කියලා කල්පනා කරලා ගෙදර ගිහිල්ලා කියනවා නැගණිය මට හරිම කනගාටුයි මං ගැන. එතකොට අහනවා ඇයි? එතකොට කියනවා නැගණිය ඔබ මං වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් දැන් කරනවා බිරිඳක් විදිහට. මාව රැක බලා ගන්නවා, මගේ සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. මගේ හදවත කීරි ගෙහි තියෙන්නේ ඔබතුමී මට මේ කරන කැපකිරීමට. මට ඔබ වෙනුවෙන් කරතු ගුණයක් දක්වන්න බැරිද? මට ඔබ වෙනුවෙන් කළ ගුණයක් දක්වන්න බැරිද? ඔබට මට ඔබ වෙනුවෙන් කළ හැක්කක් තියෙනවා නම් කියන්න මං එක කරන්නම් කියලා කියනවා. ඒ වෙලාවේදී අර ඉතු කුමාරිය කියනවා මෙන්න මෙහෙම. අයියන්ඩි මම ලෝතුරු බුද්ධ රාජ්‍යය පිණිස බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. නමුත් ස්ත්‍රී අත්බැවක ඉඳලා බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරන්න බෑ. ඒකට පුරුෂ අත්බැවකට යන්න ඕනේ. ඔබට හැකිනම් ඊළඟ අත්බැවේ මා පුරුෂයෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න කියලා කියනවා. ඒ වෙලාවේ අර තොටියාගේ හද පතුලෙන්ම නැగిලා ආපු අදහස අනේ මං වෙනුවෙන් මෙච්චර මහා කැපකිරීමක් කළා වූ මේ නැගණියගේ ඒ ප්‍රාර්ථනාවේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා කියලා මහා සාදු සිතකින් ඒ ප්‍රාර්ථනාව අනුමෝදන් කරනවා. නැත්නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතේ ගැඹුරුම තැනින් නැගිච්ච ප්‍රාර්ථනාවක් ඒක. ආන්ගේ හදවතේ ගැඹුරුම තැනින් නැගිච්ච මේ මහා ප්‍රාර්ථනාවම මුල් කරලා ඊළඟ අත්බැවේ ඉතු කුමාරට හැකියාවක් ලැබෙනවා. ඒ ස්ත්‍රී අත්බැවෙන් නිදහස් වෙලා ඊළඟ අත්බැවේ පුරුෂයෙක් විදියට ලෝකෙ පහළ වෙන්නේ.
අන්නේ අත්බැව තමයි අපි හැමෝම දන්න මාතුපෝසක ජාතක කතාව. අර අම්මව 7 දවස් 7ක් කරේ තියාගෙන පීනලා ඒ අම්මගෙන් නියත විවරණය ගත්ත තැන. මගේ පුතේ නුඹ බුදු වේවා කියන තැන. ඔතන ඉඳලා 8 ආසංඛ්‍ය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිදාන, 8 ආසංඛ්‍ය කල්පලක්ෂයක් වචී ප්‍රනිදාන, සාරාසංඛ්‍ය කල්පලක්ෂ 4ක් කාය ප්‍රනිදාන සම්පූර්ණ කළා. සමස්ත සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක්ම මේ ගුණ පාරමිතාව සම්පූර්ණ කළායි ලෝතුරු සම්මා සම්බුද්ධ පදවියටපත් උනේ. එතකොට සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය ජීවමාන කිරීම පිණිස පෙරම් පුරනවා. එහෙම පෙරම් පුරලයි මගේ පින්වතුනි මේ බුද්ධ රාජ්‍යය ජීවමාන කරන්නට යෙදුනේ. එතකොට උන්වහන්සේ ජීවමාන කළා වූ මේ බුද්ධ රාජ්‍යය තුල යමෙක් සත්‍ය අවබෝධයට ධර්ම අවබෝධයට මහන්සි වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ හැම දෙනාටම උන්වහන්සේ ආදර්ශයෙන්ම පෙන්නවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ කෘතගුණ දක්වන ගුණය තුලින්මයි යමෙක්ට සත්‍ය අවබෝධයට යන්න පුළුවන් කියන අර්ථය. මොකද ඒක දුර්ලභ නිසා. ඒ කෘතගුණ දක්වනවා කියන ගුණය දුර්ලභයි. ඒ ගුණ දියුණු කරන කෙනෙක්ම තමයි විමුක්ති ඥාන දර්ශනය පහළ කරගන්න හැකියාවක් ලැබෙන්නේ කියන එක. ඒ අර්ථයෙන් එදා නිමිස ලෝචන පූජාව කියන එක මට දැනෙන්නේ මගේ පින්වතුනි, මගේ හදවතට දැනෙන්නේ උන්වහන්සේ දින 7ක් පුරාවටම අර භෝගහ දිහා බලාගෙන සංසාරේ එහා මෙහා මෙනෙහි කර කර බලන්නේ නැති, බල උන්වහන්සේ කෘතඥ පූර්වක වෙන්නේ නැති තමන් වහන්සේට සංසාරේ මේ ගමනෙන් උදව් කරපු හැම දෙනාම. ඒකෙදි යශෝදරා දේවින් වහන්සේ විශේෂයි. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ මහ උත්තමයන් වහන්සේලා විශේෂයි. මොකද සසරේ ළඟින්ම ආපු පිරිස. ඒ වගේම තමයි උන්වහන්සේ බුද්ධ රාජ්‍ය පහළ කරගන්නට අනියත විවරණ ලැබපු සියලු බුදුරජාණන් වහන්සේලාගේ සංඛ්‍යාව 512003ක්. නියත විවරණ ලැබනවා 24ක් බුදුරජාණන් වහන්සේලාගෙන්. තණ්හංකර, මේදංකර, සරණංකර කියන බුදුරජාණන් වහන්සේලාගෙන් පස්සේ දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳලා කාශ්‍යප බුදුහාමුදුරෝ දක්වා. දීපංකරෝ මහා අර තියෙන්නේ 820 පිරිත තියෙන්නේ. තණ්හංකරෝ මහාවීරෝ, මේදංකරෝ මහායසෝ, සරණංකරෝ ලෝකහිතෝ, දීපංකරෝ ජුතින්දරෝ, කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්කෝ, මංගලෝ පුරිසාසබෝ, සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ, සෝබිතෝ ගුණ සම්පන්නෝ, අනෝමදස්සී ජනුත්තමෝ, පදුමෝ ලෝකපජ්ජෝතෝ, නාරදෝ වරසාරති, පදුමුත්තරෝ සත්තසාරෝ, සුමේදෝ අග්ගපුග්ගලෝ, සුජාතෝ සබ්බලෝකග්ගෝ, පියදස්සී නරාසබෝ, අත්තදස්සී කාරුණිකෝ, ධම්මදස්සී තමෝනුදෝ, සිද්ධාත්තෝ අසමෝ ලෝකේ, තිස්සෝ වරද සංවරෝ, පුස්සෝ වරද සම්බුද්ධෝ, විපස්සී චානූපමෝ, සිකී සබ්බහිතෝ, සත්තාවෙස්ස බුහුසුකදායකෝ, කකුසන්දෝ සත්තවාහෝ, කෝනාගමනෝ, රණංජහෝ, කස්සපෝ, සිරි සම්පන්නෝ, ගෝතමෝ, සක්්‍ය පුංගවෝ, තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන ච ත්වේපිතං අනුරක්කන්තෝ ආරෝග්‍යන සුඛේන ඡාති කියලා මේ සසර නිරෝගී වීම පිණිසම, සසර රෝගය සුවපත් වීම පිණිසම 820 බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය බල ගන්නන මේ 820 පිරිත ඇතුලේ තියෙන අර දැන් මං කියපු දීපංකර බුදුහාමුදුරන් ඉඳලා කාශ්‍යප බුදුහාමුදුරෝ දක්වා සූවිසි 24ක් බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ ප්‍රමුඛ කරලා තමයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යය පහළ කරන්නේ. එතකොට 8 ආසංඛ්‍ය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිදාන පුරනවා, 8 ආසංඛ්‍ය කල්පලක්ෂයක් වචී ප්‍රනිදාන සම්පූර්ණ කරනවා, 4 සාරාසංඛ්‍ය කල්පලක්ෂ 4ක් කාය ප්‍රනිදාන සම්පූර්ණ කළා. සමස්ත සාරාසංඛ්‍ය කල්පලක්ෂ 20ක්, සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට මේ මහා බුද්ධත්වයේ පිණිස පාරමී, උපපාරමී, පරමත්ත පාරමිතා සම්පූර්ණ කළා බුද්ධත්වයට පත්වෙච්ච බුදුහාමුදුරුවෝ දවස් 7ක් පුරාවට ගහද්දියා බලාගෙන උන්වහන්සේ කෙලෙහි ගුණ දක්වන්නේ නැති, ඒ සියලුම තමන්ට උපකාර කළ වූ සියලු බුදු පියාණන් වහන්සේලාට නමස්කාර කරන්නේ නැති, උන්වහන්සේලාට තමන්ගේ කෘතවේදීත්වය පුද කරන්නට එදා නිමිස ලෝචන පූජාව විදිහට. මගේ පින්වතුනි, මේ කෘතගුණය දැක්වීම කියන ගුණය තුලම තමයි ලෝකයෙන් එතර වීමේ අර්ථය විවරණ වෙන්නේ කියලා දන්න නිසා බුදුහාමුදුරුවෝ ඒ හැඟීමම ආදර්ශයක් විදිහට ලෝකෙට කිව්වා. දැන් මේවා අපි සමාජයේ දනවල ඕන තරම් අපි අහනවා. හැබැයි අපිට මේක ඇහෙනවද? මේ අදහස අපිට ඇහෙනවද? නෑ, අපිට ඇහෙන්නේ. මොකද ඒ තරම්ම අපේ කෙලෙස් ප්‍රශ්නේ භයානකයි. ඒ තරම්ම අපිව කෙලෙස් ප්‍රශ්නට අහු වෙලා තියෙන්නේ. දැන් මෙතන කොපමණ දැනුම් තේරුම් ඇති, කොපමණ උගත් ප්‍රඥාවන්ත වුණත්, ලෝකයාගේ ප්‍රශංසාවට ලක්වුවත්, තමන්ට මුල අමතක වුණොත්, තමන් ඉන්න තත්ත්වයට පැමිණීමට කෙනෙකු උදව් කළොත්, ඒ සියල්ල අමතක කළොත්, කෙලෙහි ගුණ නොදන්නා කම නිසා මේ භවයේදී මේට කර්ම විපාක ලැබෙනවාද කියලා අහනවා. ඔව්, කොහොමද ලැබෙන්නේ? මුල අමතක වෙනවා කියලා කියන්නේ, කෙලෙහි ගුණ දක්වන්න අමතක වෙනවා කියලා කියන්නේම එයාට සසරේ තව තවත් එයා ප්‍රමාද වෙනවා මිසක් එයාට අප්‍රමාදී වෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අර්ථය. ඉතින්
සංසාරේ අපි හැමෝම දැන් මේ ප්‍රමාද වෙලා ඉන්න තැන තේරුම් අරගෙන අපි අප්‍රමාදී වෙන්න මහන්සි වෙනවා නම් අපි මුලින්ම තෝරන්න ඕනේ මේ ශාසනය කියන්නේ රකින්න පුළුවන් එකක් නෙමෙයි. මේක අපි කාටවත් රකින්න බෑ. ශාසනය පවතින හේතු තින තාක්කල් ශාසනය පවතිනවා. අපි දැන් උත්සාහ කරන්න ඕනේ ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්නට නොඇලී නොගැටි. ආන් එතෙන්ට එනකොට මගේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාව හරි ලස්සන අර්ථයක් තියෙන දේශනාවක් තියෙනවා මගේ පින්වතුනි. ඒ තමයි කුද්දක නිකායේ උදාන පාළියේ මුචලින්ද වග්ගයේ කුද්දක නිකායේ උදාන පාළිය මුචලින්ද වග්ගයේන බොහෝම වටිනා සූත්‍රයක් සත්කාර සූත්‍රය. මම මේ සූත්‍රය චුට්ටක් විග්‍රහ කරන්නම්. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවණී අනාථපිණ්ඩිකස්සාරාමේ. තථාගතයන්න් වහන්සේ මා විසින් මෙසේ අසන ලදී. තථාගතයන් වහන්සේ එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ 제තවණී අනේ පිරිසුතුමාගේ ආරාමයේ වැඩ වසනසේක. තේනකෝ පන සමයේන භගවා සක්ඛතෝ හෝති ගරුකොතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීබර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරාණං. බික්කු සංඝෝපි සක්ඛතෝ හෝති ගරුකොතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරාණං. එසමෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු ගරුකාර කරන ලද්දාහු බහුමන් දක්වන ලද්දාහු පුදන ලද්දාහු අපචායනය කරන ලද්දාහු චීවර පිණ්ඩපාත සයනෙන් ගලාන ප්‍රත්‍යයෙන් බේසජ්ජ පරිස්කාරයෙන් ලබන සුළුහව වෙති. භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දේ ගරුකාර කරන ලද්දේ බහුමන් කරන ලද්දේ පුදන ලද්දේ අපචායනය කරන ලද්දේ චීවර පිණ්ඩපාත සයනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරිචාර ලබන සුළු වෙයි. මෙතන පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝරත්නයටත් එදා චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය සේනාසන ගරු පූජා සත්කාර මේ ආදී හැම ආකාරයෙන්ම උන්වහන්සේලා පුදන අර්ථයක් සිද්ධ වෙනවා කියන එක. අඤ්ඤත්ත්‍යා පන පරිබ්‍රාජකා අසක්කතා හොන්ති අගාරුකාතා අමානිතා ආදී වශයෙන් කියනවා. අන්‍ය තීර්ථ පරිබ්‍රාජකයෝ කලී සත්කාර නොකරන ලද්දාහු ගරුකාර නොකරන ලද්දාහු බහුමන් නොකරන ලද්දාහු නොපුදන ලද්දාහු අපචායන නොකරන ලද්දාහු චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරික්කාර නොලබන සුළු වෙති. යලී අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාටද සත්කාර නොයිවසන්නෝ ගමෙහි වනෙහිද භික්ෂූන් දැක අසභ්‍ය වූ කර්කශ වූ වචන වලින් ආක්‍රෝෂ කෙරෙති, තර්ජනය කෙරෙති, දොස් කියති, වෙහෙසති. අන්‍ය පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට වචනවෙන් බයිනවලු, චෝදනා කරනවලු. ඒගොල්ලන්ට අර වගේ පරිස්කාර ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට මේ අන්‍ය පරිබ්‍රාජක පිරිස අක්‍රෝෂ වචනයෙන් බයිනවලු. අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේන උපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීධින්සු ඒකමන්තං නිසින්නා කෝතේ භික්කු භගවන්තං ඒත දහෝචුං. එක්බිදි බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසුවුන් භාග්‍යවතුන් වහන්සේ එකත් පසුවුන් භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට සැලකරනවා. ඒක රහි බන්තේ භගවා සක්කතෝ ගරුකෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාරාණං බික්ඛු සංඝෝපි සක්කතෝ ගරුකොතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාරාණං අඤ්ඤට්ඨිත්‍යා පන පරික්කාරං අසක්කා අගාරුකෝ අමානිකා අපූජිතා අනපචිතා ලාබිනෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බේසජ්ජ පරික්කාරාණං අතකෝතේ භන්තේ අඤ්ඤත්තිතියා පරිබ්‍රාජිකා භගවතෝ සක්ඛාරං අසමානා භික්ඛු සංඝස්ස ච ගාමේ අරඤ්ඤච භික්ඛු දිස්වා අසභහාහි පරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසෙන්ති රෝසෙන්ති විහෙස්සෙන්ති. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සත්කාර ලදසේක් ගරුකාර කරන ලදසේක් බුහුමන් කරනසේක් පුදන ලදසේක් අපචායනය කරන ලදසේක් චීවර පිණ්ඩපාත සයනාසන ගිලාන ප්‍රත්‍ය පරිස්කාර ලබනසේක් වෙති. භික්ෂු සංඝයාද සත්කාර ලද්දේ ගරුකාර ලබන ලද්දේ බුහුමන් කරන ලද්දේ පුදන ලද්දේ අපචායනය කරන ලද්දේ චීවර පිණ්ඩපාත සයනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරිස්කාර ලබන සුළු වෙයි. අන්නේ තීර්ථක පරිබ්‍රාජකයෝ කලී සත්කාර නොකරන ලද්දාහු ගරුකාර නොකරන ලද්දාහු
බුහුමන් නොකරන ලද්දාහු නොපුදුන ලද්දාහු අපචාරණ නොකරන ලද්දාහු චීවර පිණ්ඩපාත සයනාසන ගිලාන ප්‍රතිබේසජ්ජ පරිස්කාර නොලබන සුළු වෙති. වැල්දි ස්වාමිනිය අන්‍යතර පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට භික්ෂු සංඝයාටද කරනු ලබන සත්කාර නොයිවසන්නෝ ගමෙහිද වෙනෙහිද භික්ෂූන් දැක අසභ්‍ය වූ කරකශ වූ වචනෙන් ආක්‍රෝෂ කෙරෙති, තර්ජනය කෙරෙත්, දොස් කියත් වෙහෙසයි වෙහෙසති යනුයි අන්න කියනවා. අන්න පරිබ්‍රාජකයෝ ඔබ වහන්සේටත් ධර්මයටත් මහා සංඝයාටත් චෝදනා කරනවා, ගරහනවා, බයිනවා. චෝදනා කරනවා, ගරහනවා, බයිනවා කියලා කියනවා. මෙහෙම කිව්වහම භාග්‍යවතුන් වහන්සේ උදානයක් කියනවා. මේ උදානෙ කියන්න කලින් මම පුංචි කතාවක් කියනවා. අද මේ ඊයේ පෙරේදා එක්තරා ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර වෙච්ච හඬපට සංවාදයක් සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වෙලා ගිහිල්ලා හැමෝම ඒකට විවිධාකාර අදහස් දක්වමින් ඉන්නවා. ඒක අහනකොට මට දැනෙච්ච දේ මම කියන්නද. ඒ හඬපටේ මමත් ඇහුවා. ඒක අහනකොට මට දැනුනේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, අපි අපේ ජීවිතය කැප කරලා මේ භූමිය රැකගන්න මේ අන්‍ය ආගමික අන්‍ය ත්‍රස්තවාදීන්ගෙන් එන ප්‍රශ්න වළක්වලා උඹලට බණ භාවනා කරන්නත් රටක් හදන්න මහන්සි වෙනවා කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ වහන්සේ අපිට කතා කරන්න දන්නේ නැත්නම් අපි ඔය රකින්න හදන රටේ ඇති වැඩක් තියෙනවාද කියලා. එතකොට ඒ හඬපට කිහිපයක් මම ඇහුවා ඒ දේශනාවල, ඒගොල්ලෝ අතර විචි සාකච්ඡාව. එතනදී මට දැනුනේ ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නම මේ ශාසනයට හරිය ආදරය දෙන්නේ. ඒ දෙනම වහන්සේම මේ ශාසනය රැකෙන්න ඕනේ කියන, මේ ශාසනය රකින්න ඕනේ කියන තැනින් මහන්සි වෙන දෙන්නේ. හැබැයි උන්වහන්සේලාගේ ඒ ක්‍රියාකාරකම් ඇතුලේ දන්නේම නැතුව ඒ දෙපැත්තෙන්ම ඒ ඇති වෙන ක්‍රියාකාරකම් එක්ක ශාසනයේ තියෙන ඒ හර පද්ධතිය, ගුණ පද්ධතිය, ශාසනයේ ගැඹුර වැළලෙන තැනකට යනවා නම් උන්වහන්සේලාගේ පැත්තෙනුත් ඒ වගේම තමයි අපි අපේ පැත්තෙනුත් බලන්න ඕනේ. අපි ශාසනයේ අර්ථය මතුවෙන විදිහටද මේ ජීවත් වෙන්නේ කියන එක. අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු අර්ථ ධර්ම විනය මේ ශාසනයේ තියෙන ගැඹුර විවරණය වෙන අර්ථයටද අපි ජීවත් වෙන්නේ. එහෙනම් ඒ උදෙසා කැප වෙන පිරිසක් විදිහට අපි මේ කටයුතු කරන්නේ කියන අර්ථය අපි හැමතිස්සෙම කටයුතු කරලා අපි අපේ පැත්තෙන් හොයන්න ඕනේ. ඒකයි මගේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ, ඔබ යම් ක්‍රියාවක් කරන්නට පෙර කරන මොහොතේ කලාට පස්සේ, වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කළාට පස්සේ, සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ ඒ ක්‍රියාකාරකම, ඒ වචනය, ඒ සිතුවිල්ල තමන්ගේ නිවනටත් අනුන්ගේ නිවනටත් මුලින්ම තමන්ව හරියට නිවෙන, තමන්ට තමන්ව අහිමි වෙන, තමන්ගේ මමත්වයේ තමන් තුලින් දුරු වෙන, තමන්ට තමන්ව අහිමි වෙන පයපිස්නා පාපිස්සක් බඳුව අර සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා වගේ අං කැඩිච්ච ගොනෙක් වගේ යන ඒ මහා අවබෝධය, මනසේ දැනගෙන ගුණාසේ යන නුවණැස, මහා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නා වූ ප්‍රතිපදාව, ඒක තමා තුලින් වැඩෙනවාද, තමන්ගේ කෙලෙස් ගින්න නිවෙනවාද, තමන් නිවෙන අතට ගමන් කරනවාද කියන එක. තමන්ට තමන්ව අහිමි වෙනවාද, තමන්ගේ මමත්වයේ දුරු වෙනවාද, ස්වකීයත්වයට පහර වදිනවාද කියන එක. ඒක බැලෙන තනින් තමන් කරන ක්‍රියාකාරකම, වචනය, සිතුවිල්ල විමසන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ ක්‍රියාකාරකමේ වචනය අනුන්ටත් අර්ථය පිණිසමද තියෙන්නේ කියන එක හැමතිස්සෙම බලන්නට ඕනේ. මෙන්න මේ විමසීම තුලම තමයි අපිට ඇත්තටම අපේ ප්‍රතිපදාව තුන ගැඹුරු හම්බෙන්නේ. පහුගිය කාලේ සමහර ස්වාමින් වහන්සේලා පවා මට කියපු එකක් තමයි, ආයුෂ්මත් ඔයාගේ දේශනාව හොඳයි, දේශනාව විග්‍රහ කරනවා, හැබැයි බනිනවා වගේ නැහෙන්නේ. මිනිස්සුන්ට ගහනවා බයිනවා වගේ සමහර තැන්වල. එතකොට කිව්වා එහෙමයි හාමුදුරුවනේ, මගේ අඩුපාඩු තියෙනවා, මට පෙන්වන්නේ අඩුපාඩු, මට පුළුවන් විදියට හදාගෙන යන්නම් ඉස්සරහට ඒවා. ඉතින් ඒ වගේ මගේ අඩුපාඩු දකිනකොට මමත් හැමදාම කියන්නේ ඕගොල්ලෝ මට කියන්නේ අඩුපාඩු. ඒවා විමසන්නේ, ඒවා මටත් කියන්නේ. එතකොට මටත් කල්යාණ මිත්‍රත්වයකින් මේ අඩුපාඩු පෙන්ලා දෙනකොට මටත් තව මගේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ අඩුපාඩු. හැබැයි හොඳට මතක තියාගන්න, මම කාටවත් ඕනේ විදිහට හැඩ ගැහෙන්නේ නැහැ. මම මගේ බුදුහාමුදුරන්ගේ අවවාදයත් එක්ක ඒ අවවාදයේම දියුණු කරගන්න මට අනිත් පිරිසකින් අවවාද ලැබෙනවා නම් මං ඒක තුලම තමයි හික්මෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවානේ, වචනේ හැමතිස්සම ගූත බහණී කරගන්න එපා, මදු බාණී, පුප්ප බහණී. ඒ කියන්නේ අපි කතා කරන වචනේ තව කෙනෙක්ට කනට ප්‍රසන්න වෙන්න ඕනේ. මේක අහන්න හිත දෙන්න ඕනේ. එතකොට අපි කතා කරන දේ තුල අනිකාගේ හිත ගැටෙනවා නම් එතනදී අපිට සිද්ධ වෙනවා චුට්ටක් ඒ කියන්නේ අපිව පාලනය කරගන්න. ඒ අර්ථයෙන් සමහර තැන්වලදී මගේත් කෙලෙස් ප්‍රශ්න සම්පූර්ණ විසඳිලා නැති නිසා, මම රහතන් වහන්සේ කෙනෙක් නොවන නිසා මගේ ඇතිනුත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් පිළිඳ වච්චිය මහරහතන් වහන්සේ, උන්වහන්සේ රහත් ඵලය අවබෝධය පූර්ණ කරපු මහා උත්තමයන් වහන්සේ කෙනෙක්. හැබැයි සසරේ පුරුද්දක් තිබ්බා. අර
වසලයා කියලා ආමන්ත්‍රණය කළේ. අර හඬ උස් පහත් වීම ස්වභාව තිබ්බා. එතකොට වසලයා කියලා ආමන්ත්‍රණය කරනකොට එදා හිටපු සමාජ විශාල පිරිසක් ගැටුණා. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මගේ අඩුපාඩු පෙන්වන්න හරිම වටිනවා ඒකට බොහෝම පිං හේ හැම දිනාටම. හැබැයි මතක තියාගන්න මමම වෙලා මේ මගේ අවුල හොයාගන්නවා මිසක් මම වෙන කෙනෙක් වෙලා මගේ අවුල හොයන්නේ නැහැ කියන එකත් මම මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද මම මගේ ඇත්ත ස්වභාවය තුළින්ම මගේ කෙලෙස් ප්‍රශ්නය හොයාගෙන යනවා මිසක් මම ඔබ වෙලා මම මගේ ප්‍රශ්න හොයන්න ගියොත් මට මගේ ඇත්තම ප්‍රශ්නේ හවුවෙන්නේ නැහැ. මේකට අපි කියනවා කොපි කළ හැක සම කළ නොහැක කියන එක. අපිට ඕන කෙනෙක් කොපි කරලා නිවන් මඟ වඩන්න පුළුවන්. ඒ කියන්නේ අනුකරණය කරලා යන්න පුළුවන්. හැබැයි මගේ පුංගුතුනි අනුගමනය කරලා යනවා කියන එක ඊට වැඩිය ගැඹුරුයි. ඒක නිසා බුදුහාමුදුර මං හැමදාම දේශනාවලදී කියනවා මාව අනුගමනය කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේව අනුගමනය කරන ධර්ම විනය අනුගමනය කරන ආර්ය මහා සංඝ ගුණය අනුගමනය කරන්න. එතකොට මේක වරදින්නේ නැහැ කියන එක. ඒ දේශනාව ඔබට ඇහෙනවද කියන එක ඔබ බලන්න හැමතිස්සෙම. මාව අනුකරණය කරලා මගේ මතු පිට දිහාවක් බලලා කවදාවත් ඔබට මේක ඉවර කරන්න බෑ. මොකද මගේ සමහරලාට වචන භාවිතාවේ අඩුපාඩු වෙන්න පුළුවන්. මගේ ඉරියව් වල අඩුපාඩු වෙන්න පුළුවන්. ඒව දකින්නකොට කවුරු හරි ඒකත් එක්ක අපහැදෙනවා නම් එතකොට මට ඒක දැනගන්න ලැබිච්ච ගමන් මම මගේ පැත්තෙන් ඒ පාලනේ හදාගන්න. සමහරට මම ඒක නිසා බන කියන එක පවා සමහරට අතෑරෙන්න පුළුවන්. මොකද මම කතා කරන දේවල් වල වැඩිපුර පිරිසක් ගැටෙනවා නම් ඒකට අපහැදෙනවා නම් මං කතා කරන්න යන එක සුදුසු නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ආරාධනාවක් කළොත් මෙහෙම යමක් කියන්න කියලා ඉල්ලීමක් කළොත් විතරයි ඇත්තටම ඇවිල්ලා ධර්මානුශාසනාවක් වවා කරන්නේ. මේක බලෙන් දෙන එකක් නෙමෙයිනේ. කාටවත් බලෙන් ඔබන්නත් බෑනේ මේක. කැමැති කට්ටියට කරන්න පුළුවන්. නැති කට්ටියට නිකන් ඉන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයත් මේ වෙලාවේදී මතක් කරලා මගේ බුදුහාමුදුරන්ගේ මහා අර්ථයක් මේ වෙලාවේදී පෙන්නනවා. උන්වහන්සේ හරිය ලස්සනට මේ අර්ථය පෙන්නනවා. මේ වෙලාවේදී මේ භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පුද සත්කාර අපචායන ආදී මේ මහා ගරු සත්කාර පුද සත්කාර මහා සංඝයාට ලැබෙන මේ ගරු සත්කාර පුද සත්කාර දැකලා අන්‍ය තීර්ථකයෝ ගරහනකොට අන්‍ය තීර්ථකයෝ බුදුන්ට ගරහනකොට ධර්මයට ගරහනකොට සංඝයාට ගරහනකොට ඒක දැකපු එදා හිටපු ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරනේ අන්‍ය පිරිස අපිට මෙහෙම ගරහනවා අපි මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උදානයක් කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තතෝ නෝ පරතෝ දහේත පුස්සන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින්කේන පුස්සෙය්‍යුං පස්සාති. මොකද්ද මේ කියන්නේ? ගමේ හෝ වෙනෙහි හෝ ඒ කියන්නේ වනේ හෝ ගමේ ආරණ්‍ය හෝ ගමේ හෝ හැසිරෙනකොට සුව දුක් දෙකෙන් ස්පර්ශ කරන ලද්දේ සුවස ඒ කියන්නේ හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ සැපයි කියලා හෝ දුකයි කියලා හෝ සුව දුක් ආදී වශයෙන් ප්‍රිය මනාපයි හෝ ප්‍රිය මනාපයි හෝ අප්‍රිය අමනාපයි හෝ ඔය ආදී වශයෙන් ස්පර්ශ වෙනවා නම් අරමුණ ස්පර්ශ වෙනවා නම් සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් මෙරමාගේ වශයෙන් නොසලකන්නේය. තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඒක එහෙම බාරගන්නේ නැහැ කියන එක. කියන්නේ සුවයි කියලා බාරගන්නේත් නැහැ දුකයි කියලා බාරගන්නේ නැහැ. ඒක ඒ අරමුණේ රැඳෙන්නේ නැහැ කියන එක. තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් අභ්‍යන්තර බාහිර වශයෙන් මේක බාර ගැනෙන්නෙම නැහැ කියන එක. අභ්‍යන්තරිකව සහ බාහිර කියන දෙපැත්තෙම මේක බාර ගැනෙන්නේ නැහැ. වශයෙන් හෝ නොසලකන්නේය. සුව දුක් වශයෙන් විඳ යුතු ස්පර්ශයෝ ඛණ්ඩ පංචක සංඛ්‍යාත උපදිය නිසා ස්පර්ශය උපදිය නිසාමයි ස්පර්ශය වෙන්නේ. උපදියම නිසාමයි කියන්නේ කෙලෙස් නිසාමයි මේක ස්පර්ශ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ ඕනෑම අරමුණක් සුව විදිහට දුක් විදිහට උපේක්ෂා විදිහට ඇසුරු වෙන්නෙම කෙලෙස් කියන තැන අඳුනගන්න නැති තාක්කල් එතන තියෙන කෙලෙස් මූලයන්ගේ වැඩ කිරීම අඳුනගන්න නැති තාක්කල් ඒ සුව වේදනාවම රාගයේ බවට පත් වෙනවා දුක් වේදනාවම දේශයේ බවට පත් වෙනවා උපේක්ෂාවම මෝහයේ බවට පත් වෙනවා. එතකොට දැන් මේ විපාක වශයෙන් ඇසුරු වෙන සුව දුක් උපේක්ෂාවම රාග දේශ මෝහ බවට පත් කරගන්නවද? ඒක රාගක්කය දේශක්ෂය මෝහක්කය පිනිස ඒ සුව දුක් උපේක්ෂා විනිවිද යනවාද කියන විපස්සනා ඥානය මතු කරගන්න කියන අර්ථය තමයි මේ ගාථා පාඨය තුල තියෙන්නේ. ඒ කියන්නේ මගේ පින්වතුනි සැප වේදනාවේ රාගානුසය අවබෝධ කරන දුක් වේදනාවේ ද්වේෂානුසය අවබෝධ කරන උපේක්ෂාවේ අවිජ්ජා අනුසය විනිවිද යන සමත විදර්ශනා සමත ශුෂ්ක විදර්ශක කියන ඒ විපස්සනා ඥාන මුල් කරගත්ත වැඩපිළිවෙල බලගන්වන්න කියන අර්ථයයි මේ කියන්නේ. ආන්ගේ හැඟීම කරගත්ත පිරිසට ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. එහෙනම් දැන් මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ ඇයි? කෙලෙස් නිසා. ඒතර කෙලෙස් ප්‍රශ්න විසඳ ගන්න අපි මහන්සි වෙනවා නම් මේ ලෝකේ ප්‍රශ්නෙක අපි නිදහස් වෙනවා.
ඉතින් ඒ නිදහස, ඒ තෙරවීම, ඒ අවබෝධයම තමයි අපිට තියෙන, වෙන මුකුත් නැහැ අපිට පිළිසරණ කරගන්න. ඒ අවබෝධයේ මහා ප්‍රතිමූර්තිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධයේ මහා ප්‍රතිපදාව අනිමිත්ත අපනිහිත ශුන්්‍යත සමාධි ඥාන දර්ශනය මුල් කරගත්තා උතුම් සද්ධර්ම ධාතුව. ඒ මහා ඥාන දර්ශනයේ ගුණය විවරණය කරන සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න මහා සංඝ ගුණය මිසක් අපිට වෙන පිළිසරණක් නැහැ මගේ පින්වතුනි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන තැනින් තෙරුවනම පිළිසරණ කරගෙන සසර ඉවර කරගන්න අපි මහන්සි වෙමු. ඒ ඉවර කරගන්නවා කියන තැනට මේ සෑම අරමුණක්ම විනිවිද යන ව්‍යායාම පිණිස කල යුත්ත සහ විය යුත්ත මොකක්ද කියන එක අපි වටහා ගනිමු. ඒ ගමනේදී භාග්‍යවතුන් වහන්සේ නැමැති මහා උත්තමයාණන් වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන උපකාරයට අපිට දෙන්න පුළුවන් ලොකුම කෘතෝපහාරය තමයි උන්වහන්සේ පෙන්වපු මේ ධර්ම මාර්ගය, මේ නිවෙන ප්‍රතිපදාව හරියටම කරලා ඉවර කරන එක. ඒ උදෙසා අපි කැප වෙමු, ඒ උදෙසා මහන්සි වෙමු, ඒ උදෙසා මේ ධර්මානුශාසනාවත් උපයෝගී කරගෙන මේ ධර්මයේ විනය විවරණය කරන වෙලාවේදී මගේ අතින් අඩුවක් පාඩුවක් පුංචි හෝ ආකාරයෙන් සිද්ධ වුණා නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමාව ඉල්ලනවා. ඉතින් සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටම බොහොම ස්තුතියි, බොහොම පිං. අද මේ ධර්මානුශාසනාව තුළ අපි ඇත්තටම සාකච්ඡා කරන්නට යෙදුනේ සත්කාර සූත්‍රය. ඒ සූත්‍රයට විවරණය ගත්තේ, ඒ සූත්‍රය විවරණය කරන්න සාකච්ඡා කරන්න මාතෘකාව වෙන්නේ අද දවසේදී මේ කෘතෝපහාර දැක්වීම කියන එක නොකොලොත් ඒක අපිට කොයි විදිහටද බලපාන්නේ කියන එක. ඒක නිසා කෘතෝපහාරය කියන තැන තියෙන ගැඹුරු මාර්ථය අපි තේරුම් ගනිමු. ඒකට එනකොට විශේෂයෙන්ම තමන්ගේ අම්මට තාත්තට කෘතගුණ දක්වන්න, ඒ වගේම වැඩිහිටියන්ට, ඒ වගේම ගුරුවරුන්ට, ඒ වගේම තමයි සමාජයේ හැම කෙනෙක්ටම කෙලෙහි ගුණ දක්වන්න පුළුවන් මානසිකත්වයකින් සලකන්න. ඒකට ඔබගේ පැත්තෙන් මානසික වටපරිසරය හදාගන්න මහන්සි වෙන්න. ආන්ගේ වටපරිසරය හදාගන්න කෙනා කෙලෙහි ගුණය දක්වනවා කියන තැනට එහා ගිහිල්ලා නැන ශාසනයේ හෙවත් චතුරාර්ය සත්‍ය නුවණ පහල කරගන්නවා කියන තැනට ආවොත් ඒ අර්ථයේ තියෙන ගැඹුර තව තවත් විවරණය වෙන්න ගන්නවා. ඒක නිසා සිව්වරිසස් නුවණ පහල කරගන්න නම් මේ අන්තිම ගාථාවෙන් කියන විදිහට ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ ගමේ හෝ ආරඤ්ඤේ සුඛ දුකක් විඳිනවාද නේතේව නෝ පරතෝ දහේත පුස්සන්ති පස්සා උපදින් පටිච්ච. මේ සුඛ දුකක් විදිහට සුඛ සංඥාවෙන් දුක සංඥාවෙන් මේක බාර ගන්න තැනම, මේ අරමුණ බාර ගන්න තැනම විනිවිද නොවන තාක්කල්, මේ පේන ඇහෙන දැනෙන ෂණේම විනිවිද යන අරමුණම විනිවිද යන්න පුළුවන් හැකියාව නොමැති සත්වයෝ මේක වරද්දාගෙනමයි ඇසුරු කරන්නේ. ඒ වැරද්දෙන් නිදහස් වෙච්ච පිරිසට ඕක ප්‍රශ්නයක් නෑ කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකයි අර බුදුහාමුදුරන්ට ගැරහෙව්වත්, ධර්මයට ගැරහෙව්වත්, සංඝයට ගැරහෙව්වත් ඒ අවබෝධයේ ඉන්න පිරිස, ඒ කියන්නේ දරුවන අවබෝධ කළා වූ පිරිසට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකයි භාග්‍යවතුන් වහන්සේ මේ කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන තැන එතන. ඒකට බුදුහාමුදුරන්ගේ අවවාද අහන්න ඔබ උනන්දු වෙනවා නම් ඔබත් මහන්සි වෙන්න. Tamanගේ ගාව තියෙන ඇත්තම කෙලෙස් ප්‍රශ්නේ අඳුන ගන්න. ඒකට ඔබ බුදුහාමුදුරුවන්ට අවංක නොවුනත් ඔබට අවංක වුණොත් ඔබට පුළුවන් හරියටම බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න. ඒක නිසා මගේ පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියන තැනට තියෙන පළවෙනිම ගුණය තමයි තමන්ට අවංක වෙන එක. අවංකලා තමන්ගේ කෙලෙස් ප්‍රශ්නේ අඳුන ගන්න මහන්සි වෙන එක. එච්චරමයි කරන්න තියෙන්නේ. මේ කෙලෙස් ප්‍රශ්නේ කියන කෙලෙස් කියන වචනේ නෙමෙයි මෙතන වැදගත්. කෙලෙස් ප්‍රශ්නේ තියෙන ගැඹුර කොච්චරද කියන එක තමන්ට දැනෙනවාද කියන එක. මෙන්න මේකමයි අවබෝධයට යන ප්‍රතිපදාව. ඒකට කෘතගුණ දැක්වීම කියන ගුණය අනිවාර්යයෙන්ම එන්නට ඕනේ. ඒ ඔස්සේමයි අපි මේ ගමන ගිහිල්ලා ඉවර කරන්නේ. ඒක නිසා සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම බොහොම පිං. මේ දේශනාව මං හිතනවා උපනිශ්‍රයක් වෙන්නේ නැති කියලා ධර්ම මාර්ගය පූර්ණේ කරගෙන යන ගමනට ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් විදිහට දකින්න, ඒවැය තියෙන වැරද්ද දකින්න, පුද්ගලයන්ගේ වැරද්ද දකින්න යන්න එපා, පුද්ගලයොත් එක්ක ගැටෙන්න යන්න එපා. good people give you happiness. ඒක පුළුවන් නම් ලියා ගන්න. හොඳ මිනිස්සු අපිට සතුට ගෙනත් දෙනවා, නරක මිනිස්සු අපිට අත්දැකීම් ගෙනත් දෙනවා, වඩාත් නරක මිනිස්සු අපිට පාඩම් කියලා දෙනවා, වඩාත් හොඳ මිනිස්සු අපිට මතකයන් ඉතුරු කරලා යනවා. අපි කාටවත් නොගැටෙන නොබනින මානසිකත්වයකින්, කියන්නේ අර චෝදනා නොකරන තැනකින් කාටවත් චෝදනා කරන්න යන්නේ නැතුව කෙලෙස් ප්‍රශ්නේ අඳුනාගෙන අපි තුලින්ම නිවෙන්න මහන්සි වෙමු. ලෝකේ කාවත් අපිට හදන්න බෑ කියන එක අපි තේරුම් ගනිමු. අපි තුලින්ම නිවෙන ප්‍රතිපදාව විවරණය කර ගැනීම පිණිස කෙලෙස් ප්‍රශ්නේ තියෙන ගැඹුරම විවරණය කරගන්න මහන්සි වෙමු. ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, දේව පුත්‍ර මාර, මච්චු මාර කියන මාර ධර්මතාවයත් එක්ක සටන් කරන්නට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියන චතුරාර්යකාවන් ආදී භාවනා මුල් කරගෙන ඒ කෙලෙස් ප්‍රශ්නේම බිඳ හරිම
ඥාන දර්ශනය මතු කරගන්න වෙහෙසෙනවා කියන තැනින්ම ධර්මයේ තියෙන ගැඹුර මතු කරගන්න දක්ෂ වෙන්න. ඒ උදෙසා මේ කලාව ධර්මානුශාසනාවත් උපනිශ්‍රයක් කරගන්න කියන අර්ථයත් මතක් කරලා දේශනාව හමාර කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. උතුම් සිව්වරිසස් ඥාන දර්ශනයම අවබෝධ වේවා. නිවනම සැලසේවා කියලා ආශිර්වාද කරන්න දෙනවා. හොඳයි, අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම් සඳහා දායකත්වය ලබා දෙන්නේ පරගායන පරදුව අකුරැස්ස පදිංචි මාතර මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරු අසංග විරාජ් ඒකනායක මහතා විසින් 2006 වර්ෂයේ පරලෝසපත් කුසුමා වැල්ලක්කගේ මෑණියන්ටද 2006 වර්ෂයේ පරලෝසපත් චාල්ස් ඒකනායක පියාණන්ටද ධර්ම දේශනෙන් ජනිත වන සියලුම කුසල අනුමෝදන් වේවා. සසර දුක කෙලවර වේවා. වැල්ලක්කගේ සිරිසෙන මාමා නන්දාවති සමරසිංහ ඒකනායක ආච්චි සීයා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ භවයේදීම නිවන් අවබෝධයේ පිණසම මේ සීල කුසල සම්පත්තීන් හේතු වාසනා වේවා. අසංග විරාජ් ඒකනායක මහතාගේ රාජකාරී කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක විදිහට අනාගත කටයුතු සාර්ථක කර ගැනීමටද භාර්යාවන ඉසුරි ලංකාතිලක මහත්මිය ඇතුළු ශාක්‍ය ඒකනායක පුතුණුවන් සහ තිනුග ඒකනායක පුතුණුවන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිසද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසද මෙම කුසලයේ හේතු වාසනා වේවා. දායකත්වයේ දරුවෝ අයගේ පවුලේ සියලු දෙනාටද මෙම භවයේදී නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ කුසලයේ හේතු වාසනා වේවා. එසේම දැනට අසනීප තත්ත්වයේ පසුවන ශල්‍ය කර්මයක් සිදු කිරීමට නියමිත මනෝරි ඒකනායක නැගණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. මාමාවන පියසේන වැල්ලක්කගේ මහතාටත් නන්දාවන ගීතා අමරසේකර මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. නිවන් අවබෝධයම සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ භවයේදීම නිවන් අවබෝධය කිරීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු කතානායක මහින්ද යාපාවේ වර්ධ මැතිතුමා ඇතුළු සියලු මැතිවරණතුරුන්ට රට ඉදිරියට ගෙන යාමටත් දැනට පවතින වසංගත රෝගී තත්ත්වයෙන් රට මුදවාගෙන රටේ සංවර්ධනය සහ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව සංවර්ධනය කිරීම ඇති කිරීමටත් ඔවුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි දියුණු වීමට පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු එම මැතිනියටත් ඔවුන්ගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මහා මාර්ග අමාත්‍යාංශ ඇමතිතුමාණන් ජෝස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාටත් ලේකම්තුමා වන ආර් ප්‍රේමසිරි මහතාටද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා චමින්ද අතලුවගේ මහතාටද අධ්‍යක්ෂ ජෙනරාල් බීරකෝන් මහතාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. හොඳයි. ඉතින් ඒ ඇත්තෝ ඒ බලාපොරොත්තු වෙන ආකාරයට මේ රට පාලනය කරන සියලුම ඒ ජනාධිපතිතුමන්ලා ඒ වගේම අගමැතිතුමන්ලා ඇතුළු ඒ රට යහමින් සෙමෙන් දැහැමින් සෙමෙන් පාලනය කරන්නට සියලු දෙනාගේ හදවත් නිරන්තරව ධර්මයට නැඹුරු වේවා, ශාසනයට නැඹුරු වේවා, තෙරුවන් ගුණයට නැඹුරු වේවා, පිනෙහි දක්ෂ වේවා, විමුක්තිය අවබෝධ කර ගැනීම පිණිස හැම දිනාටමත් තෙරුවන් අනන්ත ආශිර්වාදය ලැබේවා. ඒ වගේම තමයි රටත් සම්මා සම්බුද්ධ ශාසනයත් නාමයෙන් වැඩ වාසය කරන සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. හැම දිනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. තෙරුවන් ගුණය පිහිටා ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අෂ්ටලෝක ධර්මතාවයෙන් කම්පා නොවන ඒව අකම්පේ වූ අවබෝධය තුල ලෝක ශාසනික සේවාව තුළ සියලු දෙනාට යහපතක් සිද්ධ කරන්නටත් ලෝකේ සියලුම දෙනාට යහපතක් සතක් ශාන්තියක් අභිවෘද්ධියක් සැලසෙන අයුරින්ම ඒ ශාසන මාර්ගය විවර වෙන්නට හැම දෙනාටම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුළ නිවී සැනසීම පිණිසම අද දවසේ සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් අතතබා හිතතබා අනුමෝදන් වෙලා සහ සම්බන්ධ වූ හැම දෙනාටමත් නම් සඳහන් කළාවුද නොකළාවුද රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාටමත් සතුරු මිතුරු දෙපාර්ශවාදී වශයෙන් මේ රටවල යම් තාක් බෙදීමක් ඇති වෙලා තියෙනවද ඒ සියලු බෙදීම් දුරු වෙලා පක්ෂ විපක්ෂ බෙදීම් දුරු වෙලා හැම දෙනාගේම එකම තෙරුවන කෙරෙහි පක්ෂපාතීත්වයකින් ධර්මයේ කෙරෙහි පක්ෂපාතීත්වයෙන් මහා සංඝයා කෙරෙහි පක්ෂපාතීත්වයකින් ගුණාවබෝධය විවරණය වේවා, මනුෂ්‍ය ධර්මයේ වැඩේවා, දේව ධර්මයේ වැඩේවා, සත්පුරුෂ ගුණය බලගැන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සලසා ගනිමින් සසර දුකින් එතර වීම පිණිස හැම දිනාටම පතන බෝධිය මුදුන්පත් කර ගැනීම පිණිසම මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ විහිදේවා, පෙතරේවා, ගලායාවා, පිහිටාවා. හැම දිනාටම රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා. නිවනින්ම නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා 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 කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ සසඟ සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව්සතුනි සමගමෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක් සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙත හසමෙද හසුන් යුත් නිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි සතරවරම් දෙව් රජදරුවන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි අප සැමෑති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත්සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ සංසාර දුක්ඛං විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් තුම් සිව්වරිස ඥාන දර්ශනයම අවබෝධ වේවා නිවනින්ම නිවී සැනසේවා සුවපත් වේවා තෙරුවන් සරණයි ද්වේෂක්ඛයෝ නිබ්බානං